අයිබෝවන් අපි අදත් accounting class එකේ ටියුට් එක පළවෙනි ටියුට් එක සාකච්ඡා කරගෙන පටන් ගන්නවා. අද අපිට තියෙනවා ප්‍රශ්න අංක 4 ඉඳලා ඉස්සරහට යන්න. ප්‍රශ්න අංක 4 ඔයාලගේ ටියුට් එකේ 3 වෙනි කොටස විදියට මම Google Classroom එකට අප්ලෝඩ් කරලා ඇති. අපිට මුලින්ම කියනවා විකුම්ගේ ව්‍යාපාරයේ ආරම්භක මාසය කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරපු පළවෙනි මාසයේ තොරතුරු කීපයක් දීලා ඒක සමීකරණය දක්වන්න කියලා. සමීකරණය වලට දීලා තියෙනවා අපට මූලික ගිණුම් සමීකරණය. අපි ඒක ලියා ගමු. වත්කම් සමානයි ප්‍රාග්ධනය වගකීම්. උඩින් ලියා ගන්න රුපියල් 1000 වලින් බව. අපේ උත්තරේ දක්වන්නේ රුපියල් 1000 වලින්. හරි. එහෙනම් අපි යමු පළවෙනි ගණනුව බලන්න. පළවෙනි ගණනුව අපිට කියනවා මුදලින් ලක්ෂ 4ක් විතර ව්‍යාපාරය ආරම්භ කරන බව. අපි දන්නවා ව්‍යාපාරයට මුදල් යොදවන අයිතිකරු එතෙන්දී ව්‍යාපාරයේ මුදල් වත්කම ලක්ෂ 4කින් වැඩි වෙනවා. ඒක අපි වත්කමට පෙන්වනවා. ඒ වත්කම මුදල් කියන වත්කම අපට සපයන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින්. එහෙනම් මේ ව්‍යාපාරයේ දැන් අයිතිකරුට ණය වෙනවා රුපියල් ලක්ෂ 4ක්. මොකද මේ මොහොතේ ව්‍යාපාර ලැබෙන මුදල අනාගතයේදී නැවත අයිතිකරුවාට ගෙවන්න ඕන. ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂ අපි කියනවා මොකද්ද? හිමිකම නැත්නම් ප්‍රාග්ධනීය වශයෙන් යනුව ගෙවන්න තියෙන ශේෂය වැඩි වෙනවා ලක්ෂ 4ක්. ඔන්න අයිතිකරු ව්‍යාපාර මුදල් දෙවුවම ඒක සමීකරණය දක්වන ආකාරය. 1.4 විකුණුම් ආදායම 80000. මේ කියන්නේ මුදලින් උපයා ගන්න ආදායම. අපි දන්නවා සාමාන්‍ය විකුණුම් ආදායමක් ලබන්නේ භාණ්ඩ කාට හරි දීලානේ. අපේ ව්‍යාපාරයේ ගබඩාවේ තියෙන භාණ්ඩ අයිතික ගැනුම් කරුට ලබා දීලා ගැනුම් කරුගේ මුදල් අය කර ගන්න. මෙතන භාණ්ඩ ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ගබඩාවෙන් අඩු වෙන්නේ කොපමණ භාණ්ඩද කියලා අපි මෙතන කියන්නේ. භාණ්ඩ විකිණීමෙන් අපි මුදල් උපයා ගන්නවා කීයක්ද? 80000. මේ මුදල් උපයා ගැනීමේ දිත්ත බලපෑම කොහොමද අපි කියන්නේ? අපිට මුදල් ලැබෙනවා නම් අපේ ව්‍යාපාරයේ මුදල් වලට අපි කියනවා වත්කමක් කියලා. ඒ අනුව විකුණුම් ආදායම 80000ක් වන විට අපේ වත්කම් වැඩි වෙනවා 80000ක්. දිනේ ලියන 1.4 වැඩි වෙන වත්කම මුදල් වත්කම දැන් මෙතන මුදල් කියලා ලියන්න අවශ්‍ය නැහැ. වත්කම වැඩි වීමක් වශයෙන් පෙන්නනවා 80000. ඊළඟට ඒකේ දෙවෙනි බලපෑම වෙන්නේ ආදායම වැඩි වීම. 80000ක මුදල් වැඩි වුණා 80000ක් අපි උපයාගත්ත විකුණුම් හරහා. විකුණුම් කියන්නේ අපේ ආදායම. ආදායමක් කොහොමද දක්වන්නේ? මේ ආයතනය දැන් අපි දන්නවා ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ කොටස් දෙකක්, පාර්ශ්වයන් දෙකක්. එතෙන්දී ආදායම් බිහි කරන මෙයා. ආදායම් උත්පාදනය කරන ව්‍යාපාරයේ විසින්. ඒ උත්පාදනය කරන ආදායම භුක්ති විඳීමේ අයිතිය තියෙන කාටද? ව්‍යාපාරයේ අයිතිකරුවට. එහෙනම් මේ ව්‍යාපාරයේ විසින් ගනුකරුවන්ගෙන් අය කරගත්ත විකුණුම් හරහා 80000 ඒ 80000 ගෙදර ගෙනියන්න අයිතිය තියෙනවා අයිතිකරුවාට. එහෙනම් මේ 80000 අයිතිකරුවාට දෙන්න තියෙන මුදල. අයිතිකරුවාට ව්‍යාපාරයේ විසින් දෙන්න තියෙන මුදල් වලට අපි කියනවා මොනවද? ප්‍රාග්ධනය. ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට දෙන්න තියෙන මුදල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් අපිට මූලික සමීකරණයේදී මූලික ගිණුම් සමීකරණයේදී ආදායම් වැඩිවීම ප්‍රාග්ධනයට එකතු කරලා ලියා ගන්න වෙනවා. දැන් අපි ගිය සතියේ හැදුවා පද පහේ සමීකරණය. නේද? පළවෙනි ගණන් තුන හැදුවේ පද පහේ සමීකරණය දක්වීම. එතෙන්දී අපි ආදායම් කියෙන්නේ වෙනම ලිව්වා. හැබැයි ප්‍රශ්න අංක 4දී මම ඒක වෙනස් කරනවා සමීකරණය දක්වන ආකාරය මෙන්න මේ ආකාරයට. මේ ආකාරයේ සමීකරණයක් ආවොත් ආදායම් වල වැඩිවීම ප්‍රාග්ධනයේ වැඩිවීමක් වශයෙන් අපි දක්වනවා. ඊළඟ ගණනුව 1.5 ණයට විකුණුම් ලක්ෂණ. ණයට විකුණුම්
අපි දන්නවා ණයට විකුණුම් කියන්නේ අපේ ගනුදෙනුකරුවෙක් අපේ භාණ්ඩ මිලදී ගන්නවා. හැබැයි මුදල් ගෙවලා නැහැ තාම. එතෙන්දී අපිට ගනුදෙනුකරුවා පොරොන්දු වෙනවා මුදල් ගෙවන්නම් කියලා. ගනුදෙනුකරුවා මුදල් ගෙවන්නම් කියලා පොරොන්දු වුණා නම් අපි ඒ ගනුදෙනුකරුවට කියනවා ණයගැති. ණයගැති. එහෙම නැත්නම් අපි තවරමක් කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. දැන් අපි පළවෙනි ටියුට් එකේදී මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ණයගැති කියන නම. හැබැයි අපි සමාගම් පාඩමට ගියාම ඒක 13 වසරේ පාඩම අපි ඉගෙන ගන්නවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. අන්න ඒක තමයි මේ වැඩිවීමක් වශයෙන් වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගෙන් ඔයාලට මුදලක් ලැබෙන්න තියෙනවා. ඒක ඔයාලට ලැබෙන්න තියෙන ශේෂයක් නම් ඒක ඔයාගේ වක්කමක් වශයෙන් සලකනවා. මොන වක්කමද ඇහුවා? ණයගැති වක්කම. ඒ වගේමයි අපි ඉගෙන ගත්තා උපලබ්ධි සංකල්පය. මම කියලා දුන්නා නේද? උපලබ්ධි සංකල්පය නෑ නේද? අපි සංකල්ප දෙකයි ඉගෙනගෙන තියෙන්නේ නේද? ව්‍යාපාරයක සහ මූල්‍ය මිනුම් සංකල්පය විතර. මම අද තව සංකල්පයක් ඔයාලට මෙතන කියලා දෙන්නම්. අපිට ඉගෙන ගන්න තියෙනවා උපලබ්ධි සංකල්පය. ඒක දැම්මම ඉගෙන ගමු නේද? මම මේ නෝට් එක නම් දීලා නැහැ. නෝට් එක ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒක මට print out එකක් ගන්න ලබා දෙන්න පුළුවන්. ඒ වුණාට හැමදාම මේක කියනවනේ. ඔන්න මම අද පන්තියේ පාඩමට යන්න කලින් ඔයාලත් එක්ක තව සංකල්පයක් ගැන කතා කරනවා. ව්‍යාපාර ඒකක සංකල්පය හා මූල්‍ය මිනුම් සංකල්පය අපි සාකච්ඡා කළා. ළමයි මට කවුරු හරි මැසේජ් එකක් දාන්න අපි උපචිත සංකල්පය සාකච්ඡා කළාද? හරි අපි සාකච්ඡා කරලා නැහැ උපචිත සංකල්පය ගැන. මම ගිය සතියේ පාඩම පැහැදිලි කිරීමේදී පොඩ්ඩක් කියව විතරයි. බලන්න ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී මුදලින් ලැබුණු හෝ නොලැබුණා වූ ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළ මුළු ආදායම්ද මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු වියදම්ද සැලකිල්ලට ගත යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. මේ අනුව ආදායම් හෝ වියදම් හඳුනාගන්නේ මුදල් ලැබුණු විට හෝ ගෙවූ විට නොව ආදායම් ඉපයූ විට හෝ වියදම් ඇති වූ විටය. ඒවා කාලච්ඡේදයට අදාළ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය. මෙතන වැදගත්ම කතාව. මේ අනුව බලන්න. මේ අනුව ආදායම් හෝ වියදම් හඳුනාගන්නේ ඒක පොඩි අවුලක් ගියානේ. ආදායම් හෝ වියදම් හඳුනාගන්නේ මුදල් ලැබූ විට හෝ මුදලින් ගෙවූ විට නොවේ. ආදායම් නම් ඉපයූ අවස්ථාවේ හඳුනා ගන්නවා. ඒ වගේමයි වියදමක් නම් ඇති වූ අවස්ථාවේ ඒක පොත්වල හඳුනා ගන්න කියලා අපට කියනවා. දැන් මේ කතා කරන්නේ උපචිත සංකල්පය ගැන. දැන් මේකෙදි අපිට පැහැදිලි වෙන්න ඕන අපි මේ බලන්න ආයිමත් මෙතන උඩින් කියන එක මුදලින් ලැබුණු හෝ නොලැබුණා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු ආදායම්ද. ඒ කිව්වේ අපට ආදායමක් මුදලින් ලැබුණත් නොලැබුණත් ආදායම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු වියදම්ද. ඒ කියන්නේ අපි සමහර වියදම් මුදලින් ගෙව්වේ නැතත් අපේ පොත්වල ලියා ගන්න පුළුවන්. ඒ කොහොමද ලියාගන්නේ? ආදායමක් අපි පොත්වල ලියාගන්නේ ආදායම් ඉපයූ විට. ආදායමක් නම් ඉපයූ විට. මම එක පැහැදිලි කරන්නම්. වියදමක් නම් ඒ වියදම ඇති වූ විටය. හරි. මොකද්ද මේ කියන්නේ? දැන් අපිට ළමයි ණයක විකුණුම් ආදායමක් වශයෙන් හඳුනා ගන්න මේ සංකල්පය උදව් වෙනවා. තව එක සංකල්පයක් තියෙනවා. මම ඒක පොඩි වෙලාවකින් දැන් පැහැදිලි කරලා පස්සුව කරන්න. උපචිත සංකල්පයෙන් කියනවා අපි හිතමු මෙහෙම ළමයි ජනවාරි 1 ඉඳලා ජනවාරි 30 වෙනකම් මම ඔයාගෙන් අහනවා අපේ ආයතනයේ ආදායම කීයද කියලා. ජනවාරි මාසේ ආදායම කීයද කියලා අහනවා. එතනදී ඔයා ආදායම වශයෙන් මට කියන්න ඕනේ මුදලින් ලැබුණු හා මුදලින් නොලැබුණු සියලුම ආදායම. හැබැයි මොනවද? උපයාගත් ආදායම. උපයාගත් ආදායම. කොහොමද ආදායම උපයාගත් අවස්ථාව හඳුනගන්නේ? ඒකට තව සංකල්පයක් තියෙනවා. ඒක මම තව පොඩි වෙලාවකින් කියනවා කිව්වා. ඒ වගේමයි මම අහන ඔයාගෙන් අපේ ආයතනයේ වියදම් කීයද ජනවාරි මාසේ? එතකොට ඔයා කියන්න ඕනේ වියදම් වශයෙන් මුදලින් ගෙවුව ප්‍රමාණය විතරක් නෙමෙයි. මෙහෙම හිතන්න.
ජනවාරි මාසයට අදාළව විදුලි බිල ලැබෙනවා රුපියල් 4000. ජනවාරි මාසයේ ආයතනයේ පාවිච්චි කළ විදුලි ඒකක ප්‍රමාණයට අනුව හදපු විදුලි බිල රුපියල් 4000. හැබැයි ඔයා මුදලින් ගෙවන්නේ මේ මාසයේ බිලේ මුදලින් ගෙවන්නේ රුපියල් 3000. මුදලින් ගෙවුවොත් ඒ කියන්නේ ආයතනයට බිලක් ලැබුණා 4000. හැබැයි ඔයා මුදලින් ගෙවුවා 3000. මම අහනවා විදුලි විදම කීයද කියලා. විදුලි විදම වශයෙන් කියන්නේ මුදලින් ගෙවුව ප්‍රමාණය පමණක් නෙමෙයි. මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා කාල පරිච්ඡේදයට දාලා සියලුම වියදම් කීයද? 4000. කොතනද මම හයිලයිට් කරලා පෙන්නන්නේ මේක වියදම හඳුන ගන්න ඕනේ කොතනද? වියදම ඇති වූ විට. නැත්නම් වියදම දරා ඇත්නම්. වියදම දරනවා කියන්නේ මොකද්ද? වියදම ඇති වෙනවා කියන්නේ මොකද්ද? ළමයි. ඔයා ජනවාරි මාසයේ විදුලිය පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? දැන් ඔයාගේ ගෙදර මගේ ගෙදර විදුලිය පාවිච්චි වෙනවා. දැන් මම මෙතන කම්පියුටර් එක charge කරනවා, ෆෑන් එකක් වැඩ කරනවා, ලයිට් වැඩ කරනවා. ඒකෙන් මම මොකද කරන්නේ? විදුලිය පරිභෝජනය කරනවා. විදුලිය පාවිච්චි කරනවා. ඒ කියන්නේ මොකද්ද? මම දැන් වියදම් ඇති කර ගන්නවා. විදුලිය කියන වියදම මම ඇති කර ගන්නවා. අපි නාද්දි වතුර පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජල බිල කියන වියදම ඇති කර ගන්නවා. අන්න වියදම හඳුනාගත්තේ වියදම ඇති වූ විට. එහෙම නැතුව මුදලින් ගෙවන විටද? නෑ. කාටවත් කියන්න බෑ ජනවාරි මාසයේ විදුලි වියදම රුපියල් 3000යි කියලා. මුදලින් ගෙවුව ප්‍රමාණය පමණයි. ගෙවුවත් නොගෙවුවත් මේ 4000ම අයිති වෙන්නේ ජනවාරි මාසයට නම් ජනවාරි මාසයේ වියදම 4000. ඒ වගේමයි ආදායම. දැන් ණයට විකුණු. දැන් අපි දන්නවා විකුණු වර්ග දෙකක් තියෙනවානේ. එකක් අත්පිට විකුණු අනිත් එක ණයට විකුණු. අත්පිට විකුණුම් කියන්නේ ඒවල මුදල් ආය කරගන්නවා අපි භාණ්ඩ අලෙවි කරනවා. ඔයා කඩේකට යනවා. කඩේ මඩු ටිකක් තෝරා ගන්නවා. ඒකට අදාළව මුදලක් ගෙවනවා. අන්න ඒක අත්පිට විකිණීමක් ඒ අලෙවි කරුගේ පැත්තේ. ඔයා කඩේට යනවා. භාණ්ඩ ටිකක් ගන්නවා. සල්ලි පස්සේ ගෙවන්නම් මාසෙ අන්තිමට ගෙවන්නම් කියලා මඩු ටික අරන් එනවා. අන්න ඒක ඒ වෙළඳ මහතාගේ මොකද්ද? ණයට විකිණීම. එතකොට මේ වෙළඳ මහතාගේ ආදායම කීයද? අපි හිතමු අත්පිට විකුණුම් ලක්ෂ 2යි. ණයට විකුණුම් ලක්ෂයක් තියෙනවා. එතකොට මේ අපි හිතමු ජනවාරි මාසයේ මේ දෙකම සිදු වුණායි කියලා. අපි අහනවා ජනවාරි මාසයේ ආදායම කීයද? එතකොට වෙළඳ මහත්මයා කියන්නේ මුදල් ලැබුණු ප්‍රමාණය පමණක් ආදායමද? නෑ. ණයට විකුණුවා වුණත් එයා ආදායම උපයාගෙන. ඒ කිව්වේ කඩේ තියෙන බඩු වල අයිතිය ගැනුම් කරු ලැබුණා. දැන් මම නම් භාණ්ඩ ලබා ගන්න කෙනා මම කඩේ තියෙන බඩු ටිකක් ගෙදරට ගෙනාවා. ඒ කියන්නේ අර බඩු තොගේ වටිනාකම මම අයිති කරගත්තා. ගැනුම් කරුට භාණ්ඩ වල අයිතිය ලැබුණා. එහෙනම් මම යාට මුදල් නොගෙව්වත් ඒක වෙළඳ මහත්මයාගේ ආදායමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. මේ උපජිත පදනම විතර දැන් අපි මෙතෙන්දි පටලවා ගන්න එපා. අපි ගිණුම් හදන්නේ මේ වගේ සමීකරණයෙන් තොරතුරු වාර්තා කිරීම, අපි අනාගතය ඉගෙන ගන්නවා ආදායම් ප්‍රකාශ සකස් කිරීම, ඒ හැම දෙයක්ම හදන්නේ මෙන්න මේ සංකල්පෙට ගරු කරමින්. දැන් මේ සංකල්පයෙන් මොකද්ද කියන්නේ? මුදලින් ලැබුණා හෝ නොලැබුණා සියලු ආදායම් හඳුන ගන්න ඕන. මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා සියලු වියදම් හඳුන ගන්න ඕන. දැන් මේ නෝට් එක මම ඔයාලට ටියුට් එක අර ප්‍රින්ට් කරපු එක මම පෙන්නුවා. ඒ වගේම ඒක ඔයාලට ලැබෙනවා ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුළුවන් නැත්නම් ලියා ගන්න පුළුවන්. අද නෝට් ලියන්න යන්න අවශ්‍ය නැහැ. දැන් ඒ වගේමයි මේ උපජිත සංකල්පයටත් වඩා තව සංකල්පයක් තියෙනවා. උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය. දැන් මම ස්ක්‍රීන් එකට ගන්නම් ඒ සංකල්පය මොකක්ද කියන්නේ කියලා බලන්න. මේ තියෙන උපලබ්ධි සංකල්පය පහලින් තිබුණා. ඒකට අපි තව නමක් කියනවා අයබාර ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය නැත්නම් අයබාර ආදායම් හඳුනා ගැනීමේ මූලධර්මය කියලා. මොකද්ද බලන්න ඒකෙන් කියන්නේ? යම් ආදායමක් උපලබ්ධි වන අවස්ථාව වනතුරු ඒ ආදායමක් වශයෙන් හඳුනා නොගත යුතු බවයි. මේකෙන් කියන්නේ ආදායමක් උපලබ්ධි වනතුරු ඒක ආදායමක් වශයෙන් හඳුනා ගන්න එපා කියලා. ආයෙ කියනවා ආදායමක් උපලබ්ධි වීම යනු එම ආදායමට මුදල් ලැබුණාද යන්න නොවේ. ආදායමක් උපලබ්ධි වෙනකන් ආදායම හඳුනා ගන්න එපා කියලා අපට ආයෙ කියනවා
ආදායමක් උපලබ්ධි වෙනවා කියන්නේ ආදායමට මුදල් ලැබුණ කියන එක නෙමෙයි. එහෙනම් මොකද්ද? යම් ආදායමක් ව්‍යාපාරයට සත්‍ය වශයෙන් අයත් වීම උපලබ්ධි වීම ලෙස සැලකේ. යම් ආදායමක් ව්‍යාපාරයට සත්‍ය වශයෙන්ම අයත් වීම උපලබ්ධි වීම ලෙස සැලකේ. දැන් ව්‍යාපාරයට ආදායම සත්‍ය වශයෙන්ම අයත් වෙන්නේ කොතෙන්ද? අන්න ඒකට මම පැහැදිලි කිරීමක් ගෙනාවා. මොකද්ද තියෙන්නේ? ආදායමක් උපලබ්ධි වන අවස්ථාව ලෙස සැලකිය යුත්තේ භාණ්ඩවල අයිතිය ගැනුම් කරුට පැවරුණු විට හෝ සේවාවක් නම් සේවාව සපයා අවසන් වූ විටය. මේ අපි දැන් කතා කළ දේමනේ මේ කියන්නේ. උපලබ්ධි සංකල්පයෙන් කියනවා ආදායමක් උපලබ්ධි වනතුරු ඒක ආදායමක් වශයෙන් හඳුනා ගන්න එපා කියනවා. ආදායමක් උපලබ්ධි වෙනවා කියන්නේ ඒ ගනුදෙනුකරුවගෙන් අපට මුදල් ලැබීම නෙමෙයි. එහෙනම් ආදායම අපට අයත් වීම, අයිති වීම, උපලබ්ධි වීමක් කියලා සම්පූර්ණ. ඒක අවස්ථා දෙකකදී. දැන් භාණ්ඩ විකිණීමක් නම් ඔයා තමයි විකුණුම්කරු. දැන් විකුණුම්කරුගේ යුතුයකම වෙන්නේ මොකද්ද? මිලදී ගන්නා කෙනාට භාණ්ඩවල අයිතිය ලබා දීම. එතකොට ළමයිනේ විකුණුම්කරු අපේ ව්‍යාපාරයේ විදින්නේ මේ ව්‍යාපාරයේ තිබෙන භාණ්ඩ යම්කිසි ප්‍රමාණයක් ගැනුම්කරු අරගෙන යනවා. එතකොට අර භාණ්ඩවල අයිතිය දැන් කාටද ලැබෙන්නේ? ගැනුම්කරු. ඊට කලින් එක මිලදී කරන තිබුණේ කවුද? ව්‍යාපාරය. ව්‍යාපාරයේ මුදල් ගෙවලා භාණ්ඩ තොගයක් ලබා ගන්න. ඒ භාණ්ඩ වලින් කොටසක් අපේ ගනුදෙනුකරුවෙක්ට ලබා දෙනවා. ලබා දුන්නේ මුදලක් අය නොකර. ඒ කියන්නේ නොමිලේ නෙවෙයි. හෙට සල්ලි දෙන්න. ලබන සතියේ මුදල් ගෙවන්න. ලබන මාසේ මුදල් ගෙවන්නම් කියලා මෙයා අපට පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා අපේ භාණ්ඩ ටිකක් අපෙන් ගන්නවා. එතෙන්දී ඒ ගනුදෙනුකරුවා අපට පොරොන්දු වෙනවා අර භාණ්ඩවල වටිනාකමට රුපියල් ලක්ෂ 8ක් ගෙවන්න. ලක්ෂ 8ක් ගෙවන්නම් කියලා තමයි භාණ්ඩ ටික අරගෙන යන්නේ. ආදායම හඳුන ගන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේ භාණ්ඩ විකිණීම සිදු වුණේ ණයට. ආයතනයේ විසින් භාණ්ඩවල අයිති ගනුදෙනුකරුට දුන්න මුදලක් ආය කලේ නැහැ. අනාගතේ මුදල් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ණයට සිදුවන ගනුදෙනුවක්. හැබැයි උපලබ්ධි සංකල්පය අනුව කියනවා ඔයාට ආදායම උපලබ්ධි වෙලා නම් ඔයාට ආදායම සත්‍ය වශයෙන්ම හිමිකම් කියන්න පුළුවන් නම් ඒක ආදායමක් වශයෙන් පොත්වල ලියන්න කියන්නේ. කොහොමද ඒක හොයාගන්නේ හිමිකම ඇත්තටම ඇති වුණාද කියලා? විකුණන භාණ්ඩවල අයිතිය ගනුදෙනුකරුට ලැබුණද කියලා බලන්න ඕන. දැන් මෙහෙම හිතන්න. ඔයාට කඩයක් තියෙනවා. ඒ කඩේට ඔයා අඳුරන කස්ටමර් කෙනෙක් ඇවිල්ලා රුපියල් 500ක් දෙනවා. දීලා කියනවා මට පොල් ඕන කියලා. හැබැයි එයා ආයෙත් කෙනෙකුට හදිසි ගමනක් යන්න තියෙනවා. එහෙනම් දලාලි රුපියල් 500 ඔයා ළඟ තියාගන්න. මම ගමන ගිහින් එන ගමන් පොල් ටික අරගෙන යන්න. එයා පොල් ටික තෝරගත්තේ නැහැ. කඩේ පොල් තියෙනවා දැක්කා. මුදලාලට මුදල් ගෙව්වා. එයා ගියා. එයාට බාන්ඩ් ටිකක් තෝරාගත්තේ නැහැ. එදාරට අර ගනුදෙනුකරුවට එන්න අමතක වුණා නම් අපි හිතමු නැත්නම් අපේ පොල් තෝගේ විනාශ වුණා කියලා මොන හරි ප්‍රශ්නයකින්. නැත්නම් වෙන කෙනෙක් සම්පූර්ණ තෝගේ අරගෙන ගියා. අපිට අර 500 ආදායමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද සල්ලි ලැබුණා කියලා? බෑ. ඔයා ළඟට ආපු ගනුදෙනුකරුවා ඔයාට මුදල් දුන්න බව ඇත්ත. මුදල් දුන්නේ මොකටද? ඔයාගෙන් භාණ්ඩ කොටසක් මිලදී ගන්න එකකතාවයකට. හැබැයි එයා ඔයා විකුණන්න බලාපොරොත්තු වෙන භාණ්ඩ ටික අරගෙන ගියේ නෑනේ. නැත්නම් අර යාළුවා එයාගේ ගමන ගිහින් එන අතර වාරේ කියනවා අනේ හරි වැඩේ මම පොල් ටිකක් මොබිල ලැබුණා මගේ වෙන යාළුවෙක්ගෙන් මට පොල් එපා. අපිට සිදු වෙනවා අර 500 ආයෙත් යාට දෙන්න. කියන්න බෑ ඔයා සල්ලි දුන්නට පස්සේ මට ආයෙ ඒක ආදායමක් වශයෙන් හඳුනාගත්තා. මම ආයෙ වාර සල්ලි දෙන්නේ නැහැ කියලා එහෙම කියන්න බෑ. ඇයි? ආදායම හඳුනාගන්නේ විකිණීමකදී නම් විකුණුම්කරු ළඟ තියෙන භාණ්ඩවල අයිතිය ගැනුම්කරුට මාරු වෙනවා. ගැනුම්කරු ඔයාගේ ගබඩාවේ තිබෙන ඔයාගේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ටිකක් අරගෙන ගියාම අන්න ආදායම. සේවාවක් නම් සේවාව සපයලා අවසන් වෙන්න ඕන. ඒ කිව්වේ දැන් ඔන්න අපි හිතමු මෙහෙම ඔයා සේවා සපයන ව්‍යාපාරයක් කරනවා. සේවා සපයන ව්‍යාපාරයක උදාහරණ මොනවද? නීතිඥවරයෙක් කරන්නේ සේවා සපීම. වෛද්‍යවරයෙක් කියන්නේ වෛද්‍ය උපදේශන සේවා සපීමක් කරන්නේ. ඊළඟට දැන් මම කරන්නේ සේවා සපීම.
මම ඔයාලගෙන් පන්ති ගාස්තු අය කර ගන්නවා. අන්න දැන් ඒක උදාහරණයක් ගමු. ඔන්න ඔයා අගෝස්තු මාසේ පළවෙනි දවසේ අගෝස්තු 1 අපිට පන්ති ගාස්තු ගෙවුවා 6000. දැන් මේක වගේ ආදායමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්ද? පළවෙනිදම බෑ. හදිසියේවත් අපිට අගෝස්තු මාසෙට අදාළව පන්ති පවත්වන්න බැරි වුණොත් ඔයාලගෙන් ගත්ත මුදල් ආපසු ලබා දෙන්න සිදු වෙනවා ඔයාලට. ඇයි? සේවාව සපයලා අවසන් නැහැ. හැබැයි අගෝස්තු 1 සිට අගෝස්තු 31 දක්වා පොරොන්දු දිනවල අපි ඉගෙනීම් කරනවා. අන්න පොරොන්දු වූ සේවාව සපයා අවසానයි. එහෙනම් අපේ ආදායම හඳුන ගන්න පුළුවන් කවද්ද? අගෝස්තු 31. එතකොට ඔයා අනිත් පැත්තට අහන්න පුළුවන් සර් පන්ති ගාස්තු ගෙවුවා හැබැයි පන්ති ආවේ නැහැ. එහෙම බෑ. පන්ති ගාස්තු ගෙවුවා අපි පන්ති ආවේ නැහැනේ. එතකොටත් අපි සේවාව ඔයාගෙන් අරගෙන නැහැනේ. එහෙනම් අපේ පන්ති ගාස්තු අපිට ගෙවන්න. එහෙම කියන්න බෑ. ඇයි? අපි පොරොන්දු වූ දිනේ පොරොන්දු වූ පරිදි ඉගෙනීම් කරනවා. සේවාව සපයනවා. දැන් මම වාගේ මුදලක් අය කරලා ඒ වෙනුවෙන් මගේ දිනචරියාව හදා ගන්නවනේ. ඉරිදා හවසට accounting. සනසුරාදට BS. ආයේ අඟහරුවාදට රිකෝඩ්. දැන් පෙසන සරුත් මමත් අපි අපේ කාලය වෙන් කරගෙන තියෙන්නේ. මෙතනට ඔයාලා ඔන්ලයින් ආවත් නැවත් අපි ඒ පැය කීපේ උගන්වීම් කරනවා. අන්න එහෙනම් සේවාව සපයනවා. සේවාව භුක්ති විඳීමට නොපෙන්නියා කියලා එක ගැටලුවක් නෑ. හැබැයි අලවිකරුගේ පැත්තේ මගේ පැත්තේ මමන සේවාව අල්ලි කරන්නේ මගේ බැඳීමක් තියෙනවා ලබාගත් මුදලට සේවාව සපයන්න. එහෙනම් මගේ ආදායම හඳුනගන්නේ කවද්ද? මුදල් ලැබුණ දවසේ මේ ආදායම හඳුනගන්නේ සේවාව සපයලා අවසන් වුණා. හරි. ඒ අතරෙම කියන්නත් ඕන 2022 බැච් එකේ ළමයිට මාසික පන්ති ගාස්තුව 6000ක් සමහර අය අපහසුතාවයටපත් වුණා රුපියල් 5000 ගෙවලා මම මේත් අගෝස්තු මාසයේදී ඒක සැලකිලිට ගත්තේ නැහැ. 22 බැච් එකට සමහර අය 5000 ගෙවුවත් මම ඔයාලට Google Classroom එකේ link එක දුන්නා. හැබැයි පුතා සැප්තැම්බර් මාසේ දැන් කලබල වෙන්න එපා. දැන් සැප්තැම්බර් මාසේ පන්ති ගාස්තු දැම්ම ගෙවන්න ඕන නැහැ. රටේ තියෙන තත්ත්වයක් එක්ක අපි මේ වාතාවරණය මේ ඇඳුම්නීති තත්ත්වය ලබන මාසෙට ඇතුළත ගියා. ඔයාලට ඉගෙනීම නතර කරන්නේ නැහැ. මුදල් ගෙවුවත් නොගෙවුවත් ඒ ඇඳුම්නීති තත්ත්වයේ පහවනතුරු අනිවාර්යයෙන්ම හැමෝටම ලින්ක් එක දෙනවා. අගෝස්තු මාසයේ මුදල් ගෙවූ හැමෝටම සැප්තැම්බර් මාසයේ ඇඳුම්නීති තත්ත්වය ඉවත් කරනතුරු අපි ඉගෙනීම කරනවා. පන්ති ගාස්තු ගැන අපි කතා කරන්නේ ඇඳුම්නීති ඉවත් කළායින් පසුව පමණයි. ඒක හිතාගන්න. ඒකත් ඔබට ගන්න. ඊට සැප්තැම්බර් මාසයේ පන්ති ගාස්තුවත් රුපියල් 6000ක් බව මතක තියාගන්න. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට පෞද්ගලිකව කෝල් එකක් දෙන්න නැත්නම් ප්‍රසන්න සර්ට හරි කෝල් එකක් දෙන්න. හරි. අපි කියමින් හිටියේ උපලබ්ධ සංකල්පය ගැන. දැන් මේ සංකල්පයේද නැත්නම් මේ සංකල්පයේද ආදායම හඳුන ගන්න අදාළ වෙන්නේ. මේක විභාගයේදී ප්‍රශ්න නැගෙන තැන. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අපෙන් අහනවා ණයට විකුණුම් ආදායමක් වශයෙන් හඳුනාගන්නේ කුමන සංකල්පය පදනම් කරගෙනද? ඉස්තම් පුරවන ප්‍රශ්න වල එන්න පුළුවන්. ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනාගන්නේ කුමන සංකල්පයෙන්ද? එක උත්තරය ඕන. එතකොට ඔයාට උපචිත කියන්න වෙනවද නැත්නම් උපලබ්ධ කියන්න වෙනවද? ළමයි. උපචිත පදනමින් කියන්නේ ආදායමක් නම් මුදල් ලැබුණත් නොලැබුණත් ආදායම් ප්‍රකාශයට ගන්න, වියදමක් නම් මුදලින් ගෙවුවත් නොගෙවුවත් ආදායම් ප්‍රකාශයට ගන්න කියලා මඟ පෙන්වීමක් කරනවා. නමුත් ඒ සංකල්පයෙන් ආදායම් හඳුනා ගැනීම කොටසට වඩා වැඩි පැහැදිලි කිරීමක් මේ උපලබ්ධ සංකල්පයෙන් කරනවා. එහෙනම් ආදායම හඳුනා ගැනීමට පමණක් මෙයා ඉන්නේ. ආදායම ගැන පමණයි මෙයාගෙන් කතා වෙන්නේ. එහෙනම් ඔයාගෙන් එක පිළිතුරක් බලාපොරොත්තු වුණොත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ණයට විකුණුම ආදායමක් වශයෙන් හඳුනා ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ කුමන සංකල්පයෙන්ද? එතකොට අපි කියන්නේ මොන සංකල්පයේද? උපලබ්ධ සංකල්පය. උපලබ්ධ සංකල්පය අනුව හඳුනා ගන්නවා කියලා අපි උත්තරේ දෙන්න ඕන. පොඩි වෙලාවක් දෙන්න පුතා මගේ පුතාගේ ස්කූල්. හරි. එහෙනම් අපි ඔන්න ඔය විදිහට උපලබ්ධි සංකල්පය ගැන පොඩි අවබෝධයක් ගත්තා. දැන් මේ සංකල්ප පිළිබඳව මම වෙනමම පන්තියක් වෙනම පාඩමක් විදිහට සාකච්ඡා කරන්නේ නැහැ. මේ වගේ අපේ අභ්‍යාස කරද්දී
ඒ අභ්‍යාස හරහා හමු වෙන එක එක අවස්ථාවන් වලදී ඊට අදාළ වෙන සංකල්පය ගැන වාත් එක්ක කතා කරන්න. දැන් අපි ප්‍රශ්න අංක 4ට ගියොත් ප්‍රශ්න අංක 4දී අපි ණයට විකුණුම් ගැන කතා කරමින් හිටියේ. දැන් ණයට විකුණුම් වලදී අර උපලබ්ධ සංකල්පය අනුව ආදායම හඳුන ගන්න පුළුවන්. මුදල් ලැබුණේ නැහැ. හැබැයි ආදායම හඳුන ගන්නවා. මොන අවස්ථාව අනුවද මොන සංකල්පය අනුවද කියවුවත් උපලබ්ධ සංකල්පය අනුව. ඒ අනුව 1.5 මම ආදායම හඳුන ගන්නවා ප්‍රාග්ධනයේ ලක්ෂයක වැඩි වීමක් ලෙස. ජනවාරි 7 1.7 ණයගැතියන්ගෙන් ලැබෙනවා රුපියල් 60000. අන්න 1.5 පුද්ගලයෙක් පොරොන්දු වුණා ලක්ෂයක් දෙන්නම් කියලා. ලක්ෂයක් දෙන්නම් කියලා පොරොන්දු වුණේ. එයා 7 වෙනිදා මොකද කළේ? අපිට දෙනවා 60000. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා 60000. එයාම මුදල් වත්කම එකතු වෙනවා 60000. ඒ ලැබෙන්න තියෙන ශේෂය අඩු වෙනවා 60000. ඒ කියන්නේ ණයගැති ශේෂය අඩු වෙනවා 60000. එතකොට ණයගැතියගේ මුදල් ලැබීම ආදායමක් වෙනවද? නැහැ. දැන් බලන්න 1.5 ණයට විකුණුම් සම්පූර්ණයෙන්ම ආදායමක් වශයෙන් හඳුනාගත්තනේ. ඒ ආදායම මුදල් බවට පත්වීම තමයි 7 වෙනිදා වෙන්නේ. එතකොට ණයගැතිය මුදල් දෙන විට වෙන්නේ මොකද්ද? මුදල් කියන වත්කම වැඩි වෙනවා, ණයගැති කියන වත්කම අඩු වෙනවා. මෙතනදී ආදායම වැඩි වුණොත් මොකද වෙන්නේ? එක ගානකමයි ආදායමට සිදු වෙන්නේ ලක්ෂයයි. එතකොට මෙතෙන්දිත් ආදායම වශයෙන් ලක්ෂයක් වැඩි වෙලා ණයගැතිය මුදල් දෙන විට 60000ක් ආදායම එකතු කළා නම් මොකද වෙන්නේ? එකම ගණනුව වාර දෙකකදී ආදායමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ නිසා මතක තියාගන්න අපි ආදායම හඳුනාගන්නේ ගණනුව සිදු වන අවස්ථාවේ, භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේ. ඒ පුද්ගලයා අපට මුදල් දුන්නම මොකද වෙන්නේ? මුදල් වැඩිවීමක් හා ණයගැති වත්කම අඩුවීමක් වශයෙන් වත්කම් වල අඩු වැඩිවීමක් වශයෙන් හඳුනා ගන්නවා. යමු ඉස්සරහට. 1.12 සේවක ගැටුම් ගෙවනවා රුපියල් 20000. සේවකයන්ට ගැටුම් ගෙවනවා දිනේ 1.12. එතනදී මුදල් ශේෂය 20000ක් අඩු වෙනවා. ඒ වගේමයි ඒ වියදම ගැටුම් කියන්නේ වියදම හිමිකමෙන් අඩු වෙනවා රුපියල් 20000ක් වශයෙන්. ඔන්න. මුදල් වත්කමේ අඩුවීම වියදම් වැඩි වෙනවා. ගැටුම් කියන්නේ වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ආදායම් වැඩි වෙන විට ආදායම ප්‍රාග්ධනයට එකතු කළා. වියදම් කියන්නේ ආයතනය පවත්වා ගන්න. එහෙම නැත්නම් ආයතනයේ අලෙවිය වැඩි කරගන්න ව්‍යාපාරය විසින් දරන්නා වූ පිරිවැය. කාරණා දෙකකට ආයතන දෙදා කටයුතු පවත්වා ගන්න. ඒ වගේම ආයතනයේ අලෙවිය හරහා ඇතිවන්නා වූ පිරිවැයට අපි කියනවා වියදම් කියලා. එතකොට ආයතනයේ විසින් බිහි කරන ආදායම් එකතු කළේ කාටද? අයිතිකරුවාටනේ. දැන් මේ ඇවිල්ලා අපිට විකුණුම් ආදායම. මේක ණයට විකුණුම් ආදායම. ආයතනයේ විසින් උත්පාදනය කරන්නා වූ ආදායම් අයිතිකරුවා භුක්ති විඳිනවා නම් ආයතනයේ විසින් දරන්නා වූ වියදම් කවුරුන්ගෙන් වෙන් කරන්න ඕනද? අයිතිකරුට. ඉතින් ආදායම හිමිකමේ වැඩිවීමක් නම් ප්‍රාග්ධනයේ වැඩිවීමක් නම් ඒ ආදායම් වෙනුවෙන් දරූ වියදම් මොකද වෙන්න ඕනේ? ප්‍රාග්ධනයෙන් අපි අඩු කරලා පෙන්වනවා මූලික ගෙනුම් සමීකරණය. දැන් ගිය සතිය ඉගෙන ගත්ත පද පහේ සමීකරණය. පද පහේ සමීකරණයේදී වියදම් වෙනම ලිව්වා, ආදායම් වෙනම ලිව්වා. හැබැයි මෙතනදී අපට ආදායම් හා වියදම් ලියන්න තැනක් නැහැ. ඒ දෙකම ගලපන්නේ කොහේද? ප්‍රාග්ධනය යටතේ. හරි. යමු ඉස්සරහට. 1.15 රුපියල් 3000ක ණයගැතියෙකු බොල්නෑ ලෙස කපා හැරීම. රුපියල් 3000ක ණයගැතියෙකු බොල්නෑ වශයෙන් කපා හැරීම. මේක ණයගැතියාගෙන් නොලැබෙන ණය ශේෂයක්. ඒ කියන්නේ ණයගැතියාගෙන් ලැබෙන්න තියෙන අගයක් අඩු කිරීම අපි කියනවා බොල් ණය කියලා. ණයගැතියෙක් බංකොලොත් වෙලා නම් ණයගැතියෙක් අතුරුදහන් වෙලා නම් නැත්නම් ණයගැතියා හිතාමතාම ගෙවීම් පැහැර හරිනවා නම් අපි කියනවා ඒ ශේෂය අය කරගන්න බැරි ශේෂයක් වශයෙන් බොල් ණය වශයෙන් කපා හරින්න ඕන කියලා. එතකොට අපිට බොල් ණය කියන්නේ ආයතනයේ විසින් වියදමක් වශයෙන් හඳුනා ගන්නාගෙන. ඒ අනුව රුපියල් 3000ක බොල් ණය හරහා 1.15 දිනේදී බොල් ණය කියන වියදම වැඩි වෙනවා. බොල් ණය කියන වියදම වැඩි වෙද්දී ඒක අපි හිමිකමේ
ප්‍රාග්ධනයේ අඩුවීමක් ලෙස ලියා ගන්නවා. ඒ වගේමයි මේ අගේ කපා හරින්නේ ණයගතියන්ගේ. මොළන ඇතිවන්නේ ණයගතියන්ගේ අඩුවීමක් කරා. එහෙනම් ණයගති ශේෂයේ ණයගති වත්කම රුපියල් 3000කින් අඩු වෙනවා. මෙන්න දිත්ත බලපෑම. ණයගති වත්කම 3000ක් අඩු වුණා. ඒක වියදමක් වැඩි වුණා. ඒක හිමිකමේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නවා. 1.20 අපිට කියනවා මහජන බැංකුවෙන් ලක්ෂ 3ක ණය මුදලක් ලබාගත් බව. අපේ ආයතනයට මහජන බැංකුවෙන් ලැබෙනවා ලක්ෂ 3ක ණය මුදල. ඒ කියන්නේ අපේ ආයතනයට බැංකුවට ණය වෙනවා දැන්. මහජන බැංකුවට ගිහිල්ලා මහජන බැංකුවේ බැංකු නිලධාරී මහත්මයාගෙන් අපි ඉල්ල ගන්නවා ලක්ෂ 3ක මුදලක්. ආයතනය පවත්වා ගන්න. දැන් ඒක අයිතිකරු නෙමෙයි කරන්නේ. මහජන බැංකුව ලෝන් එක දෙන්නේ ව්‍යාපාරයට. එතකොට මහජන බැංකුවේ ණයගතිය වෙන්නේ මහජන බැංකුවෙන් ණය ගත්ත කෙනා වෙන්නේ කවුද? ව්‍යාපාරය. දැන් ව්‍යාපාරයේ පැත්තෙන් අපිට මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ පැත්තෙන් අපිට මුදල් ලැබෙනවා. එහෙනම් අපේ මුදල් වත්කම ලක්ෂ 3කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම ලක්ෂ 3කින් වැඩි වෙනවා. ඒ වගේමයි ව්‍යාපාරයට සිදු වෙනවා ගත්ත මුදල අනාගතයේ ගෙවන්න. ව්‍යාපාරයට සිදු වෙනවා අනාගතයේදී මුදල් ගෙවන්න කීයද? ලක්ෂ 3ක්. ආයතනයේ විසින් ව්‍යාපාරයේ විසින් බැංකුවට පිටස්තර කෙනෙක්ට ගෙවන්න තියෙන ශේෂයක් අපි කියනවා මොකක්ද? වගකීම් කියලා. ඒ අනුව වගකීම් වල වැඩිවීම ලක්ෂ 3ක්. ඔන්න දිත්ත බලපෑම. අංක අන්තිම ගණනුව ජනවාරි 25 සිදු වෙනවා. ජනවාරි 25 රුපියල් 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. මේකට අපි එක වචනයක් කියනවා ගැණිලි කියනවා. ව්‍යාපාර ඒකක සංකල්පයේ අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන දෙන්නේ. අයිතිකරුගේ රක්ෂණ වාරිකය මෙයා විසින් ගෙවන්න ඕන යාගේ රක්ෂණ සමාගම රුපියල් 12000. ඒක ව්‍යාපාරයේ විදමක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ විදමක් වෙන්න නම් ඒ විදම දරන්නේ ආයතනය පවත්වා ගන්න. එහෙම නැත්නම් ආයතනය අලෙවි වැඩි කර ගන්න. දැන් අයිතිකරුගේ රක්ෂණ වාරිකය ආයතනය පවත්වා ගන්නවා ආයතනයේ අලෙවි වැඩි කරන්නවක්වත් අදාළ වන්නා වූ විදමක් වෙන්නේ නැහැ. එහෙනම් මේක අයිතිකරුගේ පෞද්ගලික වියදමක්. ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ දෙන්නෙක් නම් අයිතිකරුගේ පෞද්ගලික ආදායම්, පෞද්ගලික දේපල, පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ පොත්වල ලියන්නේ නැහැ. එහෙනම් මේක ලියන්න බැරිද? ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? අයිතිකරු මුදල් දුන්නම අපි මොකක්ද කළේ? බලන්න ජනවාරි 1 ගණනකම අයිතිකරු මුදල් දුන්න ව්‍යාපාරයට. එතකොට මොකද වුනේ? ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වුණා. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය වශයෙන් ප්‍රාග්ධනය වැඩි වුණා. අයිතිකරුගෙන් ව්‍යාපාරයට මුදල් ලැබුණම අපි කියනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා කියලා. එයි ප්‍රාග්ධනය කියලා අදහස් කරන්නේ අයිතිකරුට මුදල් ලබා දිය යුතු වගේ. ව්‍යාපාරයේ විසින් මෙන්න මෙයාට ගෙවිය යුතු වගේ. මොකක්ද අපි කියන්නේ? ප්‍රාග්ධනය කියන්නේ. දැන් 1.25 මොකක්ද සිදු වෙන්නේ? අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගන්නවා. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගන්නවා නම් ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා 12000ක්. ඒ වගේමයි අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අඩු වෙනවා 12000ක්. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය. දැන් අපි ළමයි මේකට කෙටියෙන් වචනයක් කියනවා ගැණිලි. ගැණුම් නෙමෙයි. ගැණිලි කියලා කියනවා. ඒ කියන්නේ ආයතනයේ මුදල් ව්‍යාපාර හිමිකරුවන් රැගෙන යාම අපි කියනවා මුදල් නෙමෙයි. ආයතනයේ ඕනෑම දෙයක්. ආයතනයේ බාණිකමක් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් අත්දමක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ හිමිකරු විසින් රැගෙන ගියොත් අපි ඒක හඳුනා ගන්නවා ගැණිලි කියලා. ගැණිලි කියන්නේ ප්‍රාග්ධනයේ අඩුවීමක් වශයෙන් හඳුනා ගන්නා දෙයක්. හරි. දැන් අපි තව වැඩක් කරමු. මම ටියුට් එකේ නම් ඒක කියලා නැහැ. අපි මේ එකතුව ගමු. අපි මේ අවසාන එකතුව ගන්න.
එතන වගකීම් තිබෙනවා 300ක් 15යි 35යි 75යි ආන එකතු හරිද කියන්නේ හරි දැන් අපි තව දෙයක් කරමු අපි මේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේදී උපයාගත් ලාභය හෝ අලාභය ගණනය කරනවා මේ ලාභය හෝ අලාභය ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කිරීම ගැනිලි අඩු කිරීම අතිරේක ප්‍රාර්ථනය හැමෝම ලියා ගන්න ලාභය හෝ අලාභය ගණනය කරන සමීකරණය අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කරනවා ගැනිලි අඩු කරනවා අතිරේක ප්‍රාර්ථනය මේ ලියන අතරේ මම පැහැදිලි කිරීමක් කරන්නම් හිමිකම ඒකේ ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවිය යුතු වගේ දැන් මෙතනදී හිමිකම වශයෙන් ගන්න වෙන්නේ ප්‍රාග්ධනය එතකොට ආරම්භක ප්‍රාග්ධන ශේෂය ලක්ෂ 4ක් වෙනවා ජනවාරි මාසයේ අවසන් ප්‍රාග්ධන ශේෂය කීයද 845 නැත්නම් 8,45,000 දැන් මේක අපි දහස් වලින්ම නම් කරන්නේ ඔයා සමීකරණයේ රුපියල් දහස් වලින් කියලා දක්වන්න. සමීකරණයේ උඩින් රුපියල් දහස් වලින් කියලා දක්වලා අවසන් හිමිකම වශයෙන් ගන්න මේ අගය 845. අඩු කරන්න 545ක් නේ. අවසන් හිමිකම 545. අඩු කරන්න ආරම්භක හිමිකම මේ විදිහින් ආරම්භක හිමිකම ලක්ෂ 4ක් එකතු කරනවා කාල පරිච්ඡේදයේ සිදු වූ ගැනිලි මේ තියෙන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල් අපි කියනවා ගැනිලි කියලා. ඒක හිමිකමේ අඩුවීම. හැබැයි ඒක වියදමක් වෙන්නේ නැහැ. අපි ගැනිලි කියන්නේ වියදමක් වශයෙන් සලකන්නේ නැහැ. ගැනිලි කියන්නේ හිමිකමේ අඩුවීමක්. ඔයා දන්නවා දැන්. ඒක නැවත එකතු කරනවා. අතිරේක ප්‍රාග්ධනයේ බිඳුවයි. අතිරේක ප්‍රාග්ධනය කියන්නේ මේ කාල පරිච්ඡේදය තුල විටින් විට ව්‍යාපාරයට අයිතිකරු විසින් සපයන දේවල්. අයිතිකරු විසින් දැන් ව්‍යාපාරය ආරම්භ කළේ ලක්ෂ 4ක් යොදවලානේ. ඉන් පසුවත් මොන වහන දෙයක් සපයනවා නම් ව්‍යාපාරයට ඒවට අපි කියනවා අතිරේක ප්‍රාග්ධනය. මේ ගන්න අතිරේක ප්‍රාග්ධනයක් නැහැ. එහෙනම් මේක බිඳුවක් කියලා ගන්න. දැන් ලාභය ගන්න. 545න් 400ක් ගියාම 145යි 145ට තව 12ක් එකතු වෙනවා 157ක් ඔන්න ලාභය ඒ කියන්නේ හිමිකම් එහෙම නැත්නම් ප්‍රාග්ධනය වෙනස් වෙනවා කාරණා 4කින් මේ ප්‍රාග්ධනය කියන අගය වෙනස් වෙනවා කාරණා 4කින් මොනවාද කාරණා 4 අයිතිකරු ව්‍යාපාරයට මුදල් දුන්නම ප්‍රාග්ධනය වැඩි වෙනවා. ව්‍යාපාරය ආදායම් ලබන විට ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා කරුණු දෙකකින්. මොකද කරුණු දෙක? ආරම්භයේ තියෙන ප්‍රාග්ධනයට වඩා අවසාන ප්‍රාග්ධනය වැඩි වෙනවා කරුණු දෙකකින්. එකක් අතිරේක ප්‍රාග්ධනය. ඒ කියන්නේ විටින් විට ව්‍යාපාරයට මුදල් දුන්නම මොකද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා අයිතිකරු මුදල් දුන්නු ඒ වගේමයි ආදායම් උපයන විට ඒක ප්‍රාග්ධනය වැඩි වෙනවා ඒ වගේමයි ප්‍රාග්ධනය අඩු වෙනවා කාරණා දෙකකින් ප්‍රාග්ධනය අඩු වෙනවා කාරණා දෙකකින් ඒ කාරණා දෙකම මේකේ තියෙනවා ගැනීම කරන විට හා වේදන් ඇතිවන විට ආයතනයේ වියදම් උත්පාදනය කරන විට වියදම් දරන විට ප්‍රාග්ධනය අඩුවීම වශයෙන් දිනනවා.
අයිතිකරු ව්‍යාපාරයෙන් අරගෙන යන විට මුදල් හෝ වෙනත් දෙයක් ගැනීම සිදු කරන විට එක ප්‍රාග්ධනයේ අඩුවීම. හැබැයි ළමයි ලාභය කියන්නේ මොකක්ද? ලාභය කියන්නේ ආදායමෙන් වියදම් අඩු කළාම වෙන උත්තරේනේ. ආදායම කීයද? ඒකෙන් වියදම් අඩු කළාම වෙනම ලාභය. එතකොට අපිට ලාභය හොයද්දී අවසාන ප්‍රාග්ධනය හා ආරම්භක ප්‍රාග්ධනය අතර වෙනස ගන්න තිබුණා. ගැනිලි හා අතිරේක ප්‍රාග්ධනය තිබුණේ නැත්නම්. මොකද ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. හැබැයි ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. දැන් වියදම් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා වගේම ගැනිලි ප්‍රාග්ධනයෙන් අඩු වුණානේ. ආරම්භයේ තිබූ ප්‍රාග්ධන අඩු කරන හේතුවක් ගැනිලි. හැබැයි ඒක වියදමක් වෙන්නේ නැහැ. ඒක හිමිකමේ අඩුවීම. එතකොට වියදම් නොවන නමුත් හිමිකම අඩු වෙනවා කොහොමද? ගැනිලි හරහා. ඒක මොකද කළේ අපි ආයේ එකතු කළා. ඒ වගේමයි අතිරේක ප්‍රාග්ධනය. ආරම්භ කලයින් පසුව ව්‍යාපාරය අයිතිකරු ආයෙත් මුදලක් දුන්නොත් අපි හිතමු 1.10 අයිතිකරු ව්‍යාපාර තම මුදලක් දෙනවා ලක්ෂයක්. මොකද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා. ආදායම් ලබන විට ප්‍රාග්ධනය වැඩි වුණා. 80000ක ආදායමක් ලබන විට ලක්ෂයක ආදායමක් ලබන විට ප්‍රාග්ධනය වැඩි වුණා. අයිතිකරු මුදල් දුන්නත් වෙන්නේ ප්‍රාග්ධනය වැඩි වීම. නමුත් ළමයි අතිරේක ප්‍රාග්ධනය කියන්නේ ආදායමක්ද? නැහැ. අයිතිකරු මුදල් සැපීම ව්‍යාපාරයේ ආදායමක් වෙන්නේ නැහැ. අන්න ආදායම් නොවන නමුත් ප්‍රාග්ධනයට එකතු වෙන දේවල් අපි මොකද කළේ? ආය අඩු කරනවා. අවසන් හිමිකම හා ආරම්භක හිමිකම අතර වෙනස ලාභය වෙනවා. නමුත් ඒ වෙනසට ගැනිලි බලපෑවා. ගැනිලි හරහා මොකද වෙන්නේ? අවසාන ශේෂය අඩු කළා. ඒ බලපෑම ඉවත් කරලා නැවත ගැනිලි එකතු කළා. ඒ වගේමයි අවසන් හිමිකම වැඩි වෙන හේතුවක් අතිරේක ප්‍රාග්ධනය. අවසන් හිමිකම මේ ඉලක්කම වැඩි වුණාට අතිරේක ප්‍රාග්ධනය හරහා අතිරේක ප්‍රාග්ධනය කියන්නේ ආදායමක් වන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ වැඩි වූ බලපෑම මෙතනින් මොකද කරේ? ඉවත් කළා. ඒ හරහා අවසන් හිමිකමත් ආරම්භක හිමිකමත් අතර වෙනස අපි ගත්ත මොකද්ද? ලාභය වශයෙන්. දැන් ඔයාට විභාගයේදී මේ සමීකරණය බිහි වෙන්නේ කොහොමද කියලා මම දැන් කියා දුන්නා වගේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේ සමීකරණය මතක තියාගන්න. විභාගයේදී මේ සමීකරණය මතක තියාගන්න ඕන. මේක ආදේශ කරන්න පමණයි වාට තියෙන්නේ. හරි. එහෙනම් ඒකත් මතක තියාගෙන අඩුපාඩු හදාගන්න ඇති. අපි යමු මේ ගණනේ ගැටලු ටික ලෙජරේ වාර්තා කරන්න. මට මතක විදියට ගිය සතියේ හෝම්වර්ක් එකක් දුන්නා නේද ළමයි? මට එක ළමයෙක් නම් ගෙවලක් තිබුණා. මට පොඩි වෙලාවක් ගන්නවා. හරි. දැන් අපි ප්‍රශ්න අංක 4 ලෙජරේ වාර්තා කිරීම කරනවා. ඔයා දැන් ඔයාගේ උත්තරේ චෙක් කරගන්න. මම ඊට කලින් ඔයාලට මෙන්න මේ සමීකරණයක් දීලා පෙන්නන්නම්. වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම්. එතෙන්දී අපි දන්නවා අපේ ලෙජරේ වත්කම් ගිණුමක් හෝ වියදම් ගිණුමක වැඩිවීම ගිණුමේ හර පැත්තට යන්නේ අඩුවීම ගිණුමේ බැල පැත්ත. හැබැයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩිවීම ගිණුමේ බැල පැත්තට යනවා අඩුවීමක් සිදු වුණොත් ඒක ලියන්නේ හර පැත්තේ. දැන් අපිට පළවෙනි ගණනුව දෙනවා ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. මුදලින් ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. එතෙන්දි වෙන්නේ අපි කලින් සාකච්ඡා කළ ආකාරයටම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වීම. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වීම සිදු වුණාම ඒක අපි වාර්තා කරනවා මුදල් ගිණුමේ. අයිතිකරුගේ මුදල් ලැබුණම මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වැඩි වීම මුදල් ගිණුමේ ලියනවා. මුදල් කියන්නේ වත්කම් ගිණුම.
වත්කම් ගිණුමක වැඩිවීම සිදු වුණොත් අපි ඒක කොහෙද ලියන්න ඕනේ? අදාළ ගිණුමේ හර පැත්තේ. මුදල් කියන්නේ වත්කමක් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුම අපි හර කරනවා ලක්ෂ 4කින්. දිනේ 1.1 ලක්ෂ 4ක් කියලා. දෙවනි බලපෑම. මේ මුදල ලැබුණේ අයිතිකරුගෙන්. ලැබුණු මුදල අනාගතයේ අයිතිකරුවාට ගෙවන්න ඕන. කවුරු විසින්ද? ව්‍යාපාරය විසින්. ව්‍යාපාරය මේ මොහොතේ අයිතිකරුවාට ණය වෙනවා ලක්ෂ 4ක් අනාගතයේදී ගෙවන්න. ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂ්ඨ අපි කියනවා මොකක්ද? හිමිකම නැත්නම් ප්‍රාග්ධනය. දැන් අයිතිකරුවාට ගෙවන්න තියෙන අගේ වැඩි වුණානේ. වැඩිවීම ප්‍රාග්ධන ගින්න ලියන්න ඕන. කොයි පැත්තද ලියන්නේ? ප්‍රාග්ධනයේ වැඩි වුණොත් ඒක ලියන්න ඕන මොන පැත්තේද? බැර පැත්ත. මේ ගිණුම ආරම්භ කරනවා ප්‍රාග්ධන ගිණුමක්. යනවා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා දිනේ 1.1 ලක්ෂ 4. මම මෙතන ලියනවා හරවුණ කෙනාගේ නම මුදල්. මෙතන ලියනවා බැරවුණේ කවුද කියලා. ප්‍රාග්ධන. ඔන්න පළවෙනි ඩබල් එන්ට්‍රි. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. දිනේ 1.4 1.4 කියනවා විකුණුම් ආදායම 80000ක් බව. විකුණුම් මේකේ දිත්ත බලපෑම වෙන්නේ ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා. විකුණුම් හරහා ව්‍යාපාරයට මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදලේ වැඩිවීම මුදල් ගිණුමේ ලියනවා. මුදල් කියන්නේ වත්කමක වැඩිවීම හර. යනවා මුදල් ගිණුමට දිනේ ලියනවා හර පැත්තේ 1.4 වැඩි වෙන ප්‍රමාණය ලියනවා 80000. මේ මුදල් වැඩි වුණේ කොහොමද? ආදායමක් උත්පාදනය කරගෙන. මොන ආදායමද? විකුණුම් ආදායම. ආදායම. ආයතනය ආදායම් උත්පාදනය කරගන්නවා. ආදායම් වැඩි කරගන්නවා. ආදායම් වැඩි වුණාම ඒක ආදායම් ගිණුමේ ලියන්නේ කොහේද? ආදායම් වැඩිවීම ආදායම් ගිණුමේ ලියනවා කොහේද? බැර පැත්තේ. එහෙනම් මම ආරම්භ කරන්න ඕන ආදායම් ගිණුම. මොන ගිණුමද? විකුණුම් කියන ආදායම් ගිණුම. ඔන්න මම ආරම්භ කළා විකුණුම් ගිණුම. මේක ආදායම් ගිණුම. වැඩිවීම බැර කරනවා. දිනේ 1.4. ප්‍රමාණය 80. දැන් මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. මුදල් ගිණුමක් කියලා මෙතන ලියනවා විස්තරයට. මෙතන ලියනවා කවුද බැර වුණේ කියලා. බැර වුණේ විකුණුම්. ඔන්න ඩබල් එට් එක සම්පූර්ණ කරනවා. මුදල් හර විකුණුම් ගිණුම බැර කරනවා. 1.5 ණයට විකුණුම්. ණයට විකුණුම් මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි උපලබ්ධි සංකල්පය අනුව ආදායම හඳුන ගන්න පුළුවන්. ඒ අනුව මම ආරම්භ කරනවා තව එක ගිණුමක්. එකයි ඕන වෙන්නේ. ණය ගති ගිණුම. ණය ගති ගිණුම. මේ ගිණුමෙන් අදහස් කරන්නේ අපට මුදල් ගෙවන්න තියෙන අය. ණය ගතිය කියන්නේ අපේ ව්‍යාපාරයට මුදල් ගෙවන්න පොරොන්දු වූ අය. ණයට විකිණීම හරහා අපේ ගනුදෙනුකරුවා පොරොන්දු වෙනවා ලක්ෂයක් ගෙවන්නම් කියලා. අපේ ණය ගැතිය පොරොන්දු වෙනවා ලක්ෂයක් ගෙවන්නම් කියලා. ඒ ගෙවන්න තියෙන ශේෂය අපට ලැබෙන්න තියෙන ශේෂය අපට වත්කම. ණය ගැතිය කියන්නේ අපට වත්කම. වත්කමක වැඩිවීම ලියන්නේ කොහෙද? වත්කම් වැඩිවීම කොහෙද ලියන්නේ? හර පැත්තේ. වත්කම් ශේෂයක් වැඩි වෙනවා ඒක ගිණුමේ හර පැත්තේ ලියන්න. එහෙනම් එන්න ණය ගැති ගිණුමට දිනේ ලියන්නේ 1.7 හර වෙනවා කීයක්ද? ලක්ෂයක්. ඒ වගේමයි මේ ණය ගැතිය කියන වත්කම හඳුනාගන්නේ ඇයි? ඇයි මේ අපට මුදල් ගෙවන්න පොරොන්දු වෙන්නේ? මෙයා අපට මුදල් ගෙවන්න පොරොන්දු වෙන්නේ මෙයා එක්ක අපේ විකුණුම් කියන ගනුදෙනුවක් කරනවා. මෙයා අපට ණය වෙනවා රුපියල් ලක්ෂයක් මුදල් ගෙවන්න. ඒ ඇයි අපි විකුණුම් කියන ගනුදෙනුව සිදු කළ නිසා. එහෙනම් විකුණුම් ආදායම වැඩි වෙනවා. විකුණුම් ආදායම වැඩි වීම ගිණුමේ කොහෙද ලියන්නේ? යන පැත්තේ. දැන් කලිනුත් විකුණුම් ගිණුමක් ආරම්භ කළා. ඒ මුදල් සඳහා විකුණුම් ගිණුම. දැන් මෙතෙන්දි සිදු වෙන්නේ ණයට විකිණීම. ණයට විකිණීම ලියන්න වෙනම විකුණුම් ගිණුමක් ඕන නැහැ. මේ විකුණුම් ගිණුමෙම ලියන්න පුළුවන්. ණය ගැතිය හටගත්තේ විකුණුම් හරහා ඒ කියන්නේ විකුණුම් ආදායම වැඩි වුණා. ආදායමක් වැඩිවීම අදාළ ගිණුමේ බැර මෙන්න බැර කරනවා විකුණුම් ගිණුම. දිනේ ලියන්න 1.5
බැර කරන ප්‍රමාණය ලක්ෂයක්. දැන් මෙතන ලියනවා කවුද හර වෙන්නේ කියලා. හර වෙන කෙනාගේ නම ලියනවා. ණයගැති. ණයගැති කිව්ව ලියනවා කවුද බැර වෙන්නේ කියලා. විකුණු. ඔන්න ණයට විකුණු ගිණුම ගන්නවා. ණයගැති ගිණුම හර විකුණු ගිණුම බැර. 1.12 1.12 සේවකයන්ට වැටුප් ගෙවනවා රුපියල් 20000. සේවකයන්ට වැටුප් ගෙවනවා කියන්නේ අපි වියදමක් දරලා ඒ වෙනුවෙන් මුදල් ගෙවීම. ඒ කියන්නේ සේවකයා අපත් එක්ක වැඩ කරනවා කියන්නේ අපේ ආයතනයේ වැඩ කරනවා කියන්නේ අපි එයාගෙන් ශ්‍රමය ලබා ගන්නවා. අපි එයාගෙන් ශ්‍රමය මිලදී ගන්නවා. ඒ කියන්නේ වියදමක් ඇති කර ගන්නවා, වියදමක් පිහි වෙනවා. එහෙනම් ඒ වියදම හඳුනා ගන්න මම ආරම්භ කරනවා සේවක වැටුප් ගිණුම. සේවක වැටුප් ගිණුම. මේක වියදම් ගිණුම. වැටුප් කියන වියදම වැඩි වෙනවා. වැටුප් කියන්නේ වියදම. වියදමක් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට ඒක වියදම් ගිණුම ලියන්න ඕන කොයි පැත්තේද? හර පැත්තේ. වැටුප් කියන වියදම වැඩි වීම වියදම් ගිණුමේ හර පැත්තේ ලියනවා. ලියන්න. 1.12 දිනේ. හර කරනවා 20. මේ සේවකයා අපෙන් 20000ක් අරගත්තා මුදලින්. නේද? සේවකයා අපට සේවය දුන්නා. ඒ වෙනුවෙන් අපි යාට ගෙවීමක් කළා. ගෙවීමක් කළා නම් දෙවනි බලපෑම ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. අයිතිකරු මුදල් දුන්නවා විකුණුම් කළාම මුදල් වැඩි වුණා. සේවකයන්ට පඩි ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම ඒක අඩු වෙනවා. මුදල් වත්කම අඩු වීම අදාළ ගිණුමේ ලියනවා කොහෙද? බැර පැත්තේ. එතකොට බැර පැත්තේ පළවෙනි රූලේ. සමහර අයගේ ගණන් දැක්කම මම දකිනවා පළවෙනි බැර සඳහන් මෙන්න මෙතනින් ලියනවා. තුන්වෙනි රූලේ. ඒක වෙනස් වෙන්න ඕන. ඒක වැරදි. උඩම රූලෙන් බැර කරන්න. දිනය 1.12. රුපියල් 20000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. සේවක වැටුප්. සේවක වැටුප් ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම. හොඳයි. ඔන්න නිත්‍ය සම. වැටුප් ගිණුම හර මුදල් ගිණුම බැර 20000 බැරි. ඊළඟට 1.15 රුපියල් 3000ක ණයගැතියෙකු බොල්නා ලෙස කපා හැරීම. ණයගැතියෙක්ගේ මුදල් අය කරගන්න බැරි නම් ඒ ණයගැති ශේෂය අපි බොල්නා වශයෙන් හඳුනා ගන්නවා. බොල්නා කියන්නේ වියදම. මම ආරම්භ කරනවා බොල්නා කියන වියදම් ගිණුම. බොල්නා ගිණුම. ඒ ඇති. බොල්නා ගිණුම. බොල්නා කියන්නේ වියදම. වියදමක් දැන් ආයතනේ වැඩි වෙනවා. ණයගැතියගේ අඩු කරලා වියදම් කෙනාගේ වැඩි කර ගන්නවා. වියදම් වැඩි වෙනවා. එතකොට මේ වියදම් ගිණුම ලියවෙන්න ඕන කොහෙද? හර පැත්තේ. වියදම් වැඩි වීම හර. ඒ අනුව මම වියදම් ගිණුම හර කරනවා දිනය 1.15. රුපියල් 3000. ඇයි මේ වියදම වැඩි වෙන්නේ? මොකද මේ බොල්නා කියන වියදම වැඩි වෙන්නේ? ණයගැතියගේ රුපියල් 3000 අඩු කළ නිසා. එහෙනම් ණයගැති ශේෂය අඩු වෙනවා නේද? බොල්නා කියන්නේ ණයගැතියන්ගේ අඩු වීම. ණයගැතියෝ කියන්නේ කවුද? ණයගැතියෝ කියන්නේ වත්කම. අපට සල්ලි ගෙවන්න ඉන්න අය ණයගැතියෝ කියන්නේ. එයා අපට වත්කම. වත්කමක් දැන් අඩු වෙනවා. වත්කමක වැඩි වීම හර වත්කමක අඩු වීම ගිණුමේ ලියනවා කොහෙද? බැර පැත්තේ. කොහොනායකට ගිණුම මේ තියෙන්නේ? එක බැර කරන්න. දිනේ 1.15 3000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. බොල්නයි. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම. ණයගැති. බොල්නයි හර ණයගැති ගිණුම බැර. 1.20 මහජන බැංකුවෙන් ලක්ෂ 3ක ණය මුදලක් ලබා ගත්තා. මහජන බැංකුව ආයතනයට මුදල් දෙනවා ලෝන් එකක් විදියට. එතකොට ආයතනයේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ? බැංකුවෙන් ආයතනයට ලැබෙනවා මොනවද? මුදල්. ව්‍යාපාර මුදල් කියන්නේ වත්කම. වත්කමක වැඩි වීම හර. ඒ අනුව මුදල් ගිණුමට යන්න දිනය ලියන්නේ 1.20 හර කරන්න ලක්ෂ 3ක්. දැන් මේ මුදල ගත්තේ අයිතිකරුගෙන් නම් ඒක ප්‍රාග්ධන ගිණුමේ ලියන්න ඕන.
මේ මුදල ලැබුණේ විකුණුම් හරහා නම් විකුණුම් ගිණුම ලියන්න ඕන. නමුත් මේ මුදල ලැබෙන්නේ බැංකුවෙන්. ඇයි මේ ලැබෙන්නේ? ආයතනය පොරොන්දු වෙනවා අනාගතයේ මේ මුදල බැංකුවට ගෙවන්න. අද මහජන බැංකුවෙන් ලක්ෂ 3ක් ආයතන ලැබුණ බව ඇත්ත. හැබැයි ආයතනයට සිදු වෙනවා අනාගතයේදී මේ ලක්ෂ 3 ගෙවන්න. අන්න ආයතනය විසින් බැංකුවකට ගෙවන්න තියෙන බැඳීම අපි කියනවා මොකද්ද? වගකීමක්. අපේ ආයතනය විසින් බාහිර කෙනෙක්ට ගෙවන්න බැඳිලා ඉන්නවා පොරොන්දු වෙලා ඉන්නවා ලක්ෂ 3ක්. අපි විසින් ගෙවිය යුතු අගය අපට වගකීමක්. දැන් වගකීම වැඩි වෙනවා. ගෙවන්න තියෙන අගය වැඩි වුණා. වගකීමක් වැඩි වෙනවා නම් වගකීම් වැඩි වීම මොකද වෙන්න ඕනේ? බැර. වගකීම් වැඩි වීම බැර. එහෙනම් ආරම්භ කරනවා බැංකු ණය ගිණුම. වගකීම් ගිණුම කියලා නම් කරන්නේ නැහැ. ඒක නම් කරනවා බැංකු ණය ගිණුම කියලා. බැංකු ණය ගිණුම. මේක තමයි වගකීම් ගිණුම. එයා බැර කරන්නේ. දිනේ 1.20 ලක්ෂ 3. දැන් මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියන්නේ? මුදල්. මුදල් ගිණුම ලියනවා බැර වෙන්නේ කවුද කියලා? බැංකු ණය. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා විස්තරයට ලියනවා. අවසාන ගැළපීම. රුපියල් 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. අයිතිකරුට එයාගේ රක්ෂණ වාරිකය ගෙවන්න මුදල් ගත්තෙක් වෙන්න ව්‍යාපාරී. මම මේක සමීකරණයේදී කිව්ව ගැළලි වශයෙන් සලකනවා. ගැළලි කියන්නේ ප්‍රාර්ථනීය අඩුවීම. ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය කීයද? ලක්ෂ 7ක්. ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය ආරම්භයේදී ලක්ෂ 4ක්. එතකොට ඒ ගෙවන්න තියෙන ශේෂයේ වැඩිවීම ප්‍රාග්ධනය ලෙස හඳුනාගත්තා. දැන් 25 වෙන්නේ මොකක්ද? ජනවාරි 25 වෙන්නේ අයිතිකරු එයාට ලැබෙන්න තියෙන මුදල් ගන්නවා. එයාගේ පෞද්ගලික වැඩවලට. දැන් එයාගේ පෞද්ගලික රක්ෂණ වාරිකයක් ගෙවන්න තියෙනවා 12000ක්. ඒකට ආයතනයේ මුදල් ගන්නවා. එතකොට ඒක ආයතනයේ පැත්තෙන් රක්ෂණ ගිණුමට ගෙනියන්නේ නැහැ. ආයතනය ගෙනියන්නේ මෙන්න මේ ගිණුමට. ඒක ගැණිලි කියන ගිණුමට ගෙනියනවා. ගැණිලි ගිණුම. ගැණිලි කියන්නේ ප්‍රාග්ධනයේ අඩුවීම. අයිතිකරු මුදල් දුන්නම ප්‍රාග්ධනයේ වැඩි වුණා බැර කරා. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගත්තම ගෙවන්න තියෙන ශේෂය ප්‍රාග්ධනයේ අඩු වෙනවා. ප්‍රාග්ධනයේ අඩුවීම හර. එහෙනම් ප්‍රාග්ධන ගිණුම හර කරන්න තිබුණා. හර කරන්නේ නැහැ. ඒ වෙනුවට හර කරනවා කවුද? ගැණිලි ගිණුම. එතකොට ඔයාගෙන් අහුවොත් මේක කුමන වර්ගයක ගිණුමක්ද? මේක හිමිකම් ගිණුමක්. මේක හිමිකම් ගිණුමක් ළමයි. ගැණිලි කියන්නේ වේදමක් නෙමෙයි. ගැණිලි කියන්නේ වේදම් වර්ගයේ ගිණුමක් වෙන්නේ නැහැ. මේක හිමිකම් ගිණුමක්. හිමිකමේ අඩුවීම ලියන ගිණුම. එහෙනම් එයා හර කරන්න. දිනේ 1.25. 12000. ඇයි හිමිකම අඩු වුනේ? ඔයා අහන්න මේ ඩබල් එන්ට්‍රි ගොඩනගන ආකාරය මම මේ කියලා දෙන්නේ. ඇයි හිමිකම අඩු වුනේ? අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගත්තා. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගත්තා නම් මුදල් ශේෂය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. ඒක බැර වෙන්න ඕන. දිනේ 1.25 බැර කරන්න 12000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. ගැණිලි ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම. හොඳයි. මම හිතන්නේ ගිය සතියේ අපි ශේෂ පිරික්සමක් හැදුවේ නෑ නේද? අද අපි ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සමක් හදමු. බලන්න ගිණුම් තුලනය කරන ආකාරය. මම මේ මුදල් ගිණුමට ආවම මුදල් ගිණුමේ 4 වෙනි පේලියට මෙන්න මේ ආකාරයට එකතු දෙවියන් ගන්නවා. 4 වෙනි පේලියට. ඊළඟට මම ඒ ගිණුමේ වැඩි අගය කොහෙද? ඒක දෙපැත්තෙම ලියා ගන්නවා. දැන් ඔයාලට පේනවා මුදල් ගිණුමේ වැඩි අගය හර පැත්ත බව. ඒක එකතුව ගන්නවා. හර එකතුව තියෙනවා 780ක්. ඒක දෙපැත්තෙම ලියා ගන්නවා. 780ක්. දැන් 480 300 එකතුව 780ක්. හැබැයි මෙතන 20 12 එකතුව 32යි. නමුත් එකතුවට පෙන්නනවා 780ක්. දැන් ඔයා 780 හැදෙන්න හිඟ ප්‍රමාණය මෙතන ලියන්න. ඔයාලට තියෙනවා කැල්කියුලේටර් එක.
ගන්න 780 ටයිප් කරන්න අඩු කිරීමේ ලකුණ 20යි 12යි 32ක් උත්තරේ එනවා කියද්ද 748ක් ඒක තමයි 780 හැදෙන්න අවශ්‍ය ප්‍රමාණය මොකද මේ කලේ මුදල් ශේෂය ගත්තා මේ මාසය තුල මුදල් ලැබුණා 780ක් ගෙවීම් දෙකක් කළා 20000ක සහ 12000ක ඒතකොට ඉතුරු වෙනවා කියද්ද 748ක් අපි කියනවා ඒකට ශේෂය ගන්නවා කියලා ඒ අනුව මේ වැඩේ කරන්නේ කවද්ද කියලා බැලුවොත් ඒක කරන්නේ අපි ජනවාරි 31 මාසයේ අන්තිම දවසේ. ඒ අනුව මේ ශේෂය ලබාගත් දිනය ලෙස ලියන්න මාසයේ අන්තිම දවසේ ජනවාරි 31. මෙතන ලියනවා විස්තරයට ලියනවා ශේෂය 15ට ගෙන ගියා. ශේෂය 15ට ගෙන ගියා. ඒක කෙටියෙන් ලියනවා ගේ ශේෂය 15ට ගෙන ගියා. ඒ ජනවාරි 31 මාසයේ අවසාන දවස. ඊළඟ දවසේ එකතුවට යටින් හර පැත්තට එන්න. එකතුවට යටින් හර පැත්තට එන්න. දිනය ලියන්න ඊළඟ දිනය 2.1. විස්තරය ලියන්න ශේෂය ඉදිරියට ගෙන ආවා. ගේ කියද්ද මේ අගය 748. ජනවාරි 31 ලිව්වා ශේෂය 15ට ගෙන ගියා 748. ඊළඟ දිනය පෙබරවාරි 1 2.1 එකතුට යටින් ප්‍රතිවිරුද්ධ පැත්තේ ශේෂය ඉදිරියට ගෙන ආවා 748. දැන් මේ ප්‍රාන්තන ගිණුම තුලනය කරන දෙයක් නෑ ශේෂය 400යි ඒක අපි දන්නවා තුලනය කරන්න අවශ්‍ය නෑ. අපි තුලනය කරමු විකුණුම් ගිණුම. එන්න විකුණුම් ගිණුම. ඒකේ මම තුන්වෙනි පේළිය එකතු ලියන ගන්නවා. තුන්වෙනි පේළිය. ඒ කියන්නේ අපිට වෙනස ගන්න උඩින් රූල් දෙකක් තියෙනවනේ හර පැත්තේ. මේ පැත්තේ එකතුව වැඩි ඒ එකතුව ලියන්න. 180 වෙන එකතුව. හර පැත්තෙත් 180ම ලියන්න. දැන් ළමයි 80ට 100ක් එකතු කරාම 180යි. හැබැයි මෙතන එකතුව 180ක් තිබෙනවා කීයක් උඩ නැහැ. එහෙනම් ශේෂයත් 180. ඒක ගන්න ජනවාරි 31 දිනය ලියන්න 1.31. විස්තරය ශේෂය 15ට ගෙන ගියා ශේපාගේ 180 ජනවාරි 31. දැන් මේ ගිණුමේදී පාගේ ශේෂය ලියුනේ හර පැත්තේ. ජනවාරි 31 පාගේ ශේෂය ලියුනේ හර පැත්තේ නම් ප්‍රතිවිරුද්ධ පැත්තට එන්න. ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ බැර පැත්ත. බැර පැත්ත එකතුවට යටින් දිනය ලියන්න 2.1. දිනය ලියන්න 2.1. විස්තරය ලියන්න ශේෂය ඉදිරියට ගෙන ආවා. ශේෂය ඉදිරියට ගෙන ආවා. ගේ වටිනාකම ලියන්න 180. ඔන්න. දිනය ලියුවා 2.1 ශේෂය ඉදිරියට ගෙන ආවා 180. යන විකුණුම් ගිණුමේ අවසාන අගය කීයද? 180. එන ණයගැති ගිණුම. ණයගැති ගිණුමේ දෙපැත්තම රූල බැගින් පාවිච්චි වෙලා. අර පාගේ ශේෂය ලියන්න එකතු උඩින් රූලක් ඕනනේ. ඒකට රූලක් ඉඳ තියලා තුන්වෙනි පේළියේ වාගේ පොතේ තුන්වෙනි රූලේ එකතු කිරියාදී. තුන්වෙනි රූලේ. වැඩි එකතුව ලියන්න. දැන් මේ පැත්තේ 100යි මේ පැත්තේ 3යි. එහෙනම් වැඩි පැත්ත මෙහි 100යි. අපිට ඒක ගණනුවක් මග ඇරලා නේද ළමයි? කවුරුත් කිව්වෙත් නෑ. 1.5 මග ඇරලා නේ. බරාද. 1.5 ගණනුව මග ඇරලා නේ ළමයි අපිට. 1.5 නෙවෙයි සෝරි 1.7 ගණනුව. එන්න මෙතන 1.7 කියලා මම ලියලා තියෙනවා. මේක ණයට විකුණුම් 1.5 වෙන්න ඕන. 1.7 ගණනුව මග ඇරලා. 1.7 සිදු වුණේ ණයගැතියන්ගේ මුදල් ලැබීම. 1.7 ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් 60000. එතකොට මුදල් වත්කම වැඩි වෙනවා. 1.7
මුදල් වත්කම වැඩි වෙනවා 60ක්. ඉස්සරේ ණය ගැති. ණය ගැති වත්කම අඩු වෙනවා. එතකොට ණය ගැති කිරීම බැර වෙනවා. විස්තරයට මුදල් කියලා 60ක්. ණය ගැතිය මුදල් ගෙවුවම මුදල් ශේෂය වැඩි වුණා. මුදල් කිරීම අර ණය ගැති කිරීම බැර. මෙතන බැංකු ණය ලියන්න ඕනේ 1යි බැංකු ණය ගත්තේ 1.20 ලක්ෂ 3ක්. එහෙනම් අපේ මුදල් ශේෂය වෙනස් වෙනවා දැන් නේ තව 60ක් වැඩි වෙනවා. 840යි. 840යි. මෙතන එනවා 808ක් කියනවා. මුදල් ශේෂය 808ක් කියනවා. හරි. දැන් අපි යනවා ණයගැති කිරීමට. ණයගැති කිරීමේ දැන් අපි වෙනස බලන්න. අර පැත්තේ 100ක් තියෙන්නේ. නමුත් බැල පැත්තේ 3000ක් 60ත් එකතු කරාම 63යි. මෙහි වැඩි. අර එකතුව වැඩි. හැබැයි වෙනස භාගයේ ශේෂය ගන්න බැල පැත්තෙන් තව රූලකුත් ඉඳ තියන්න ඕන. ඒ අනුව මම එකතුවට දැන් ගන්නේ 4 වෙනි රූල. 4 වෙනි රූල එකතුවට එළියන්නේ. 4 වෙනි රූල ලියනවා වැඩි එකතුව. හර එකතුව වැඩි 100ක්. ඒක බැල පැත්තේ තියෙනවා. ඔන්න 100 ලියනවා. දැන් ඔයාගේ කැල්කියුලේටර් එකෙන් 100ෙන් 63ක් අඩු කරන්න. ඒ කියන්නේ 63ට තව කීයක් එකතු වුණාමද 100 හැදෙන්න ඕන. වෙනස ගන්න. කීයක් එනවද? 37ක්. දැන් හරි නේද? 7යි 3යි 10න් බිංදුව එකක් ඉතිරි 1යි 6යි 7යි 7යි 3යි 10යි. එහෙනම් ශේෂය 37ක්. ඒක ගන්න ජනවාරි මාසයේ අන්තිම දවසේ. ජනවාරි 31. විස්තරය ශේෂය 15ට ගෙන ගියා. ශේෂය 15ට ගෙන ගියා. යනවා 2යි 1. ශේෂය ඉදිරියට ගෙන ආවා කියන හර පැත්තෙන් ගෙනවා කීයද? 37ක්. තේලක වැටුප් ගිරීමේ පොල් ණය ගිරීමේ බැංකු ණය ගිරීමේ තියෙන්නේ තන ශේෂයක්. තුලනය කරන්න අවශ්‍ය නැහැ. ඒ අගයමනේ මම එක ගිරීමක් තුලනය කරලා පෙන්නනවා. දැන් බැංකු ණය ගිරීම තුලනය කරන්නම්. දැන් බැංකු ණය ගිරීමේ බැල පැත්ත වැඩි. මම මේ පැත්තේ එකතුව ගන්න දෙවෙනි රූලේ ඉරියන්න. දෙවෙනි රූලේ ඉරියන්නලා වැඩි එකතුව ගන්නවා 300ක්. ඒක හර පැත්තෙන් තියා ගන්නවා 300ක්. දැන් හර පැත්තේ එකතු වන 300ක් ආවට වෙනස කීයක්වත් තියවිලා නැහැ. එහෙනම් වෙනසක් ගන්න 300යි. මේ වැඩේ කරන්නේ ජනවාරි 31 ඡේපාගේ. හර පැත්තෙන් පාගේ ශේෂය ලැබුණා නම් හර පැත්තෙන් නම් පාගේ ශේෂය හටගන්නේ ඊළඟ දිනේ ලියන්නේ 2යි 1 බැල පැත්තේ. විස්තර ලියනවා ෂේ ඊගේ. කීයද? 300ක්. ඉතින් අර තිබු අගයමනේ අවසාන අගය ලෙස එන්නේ ඒ නිසා එක සටහනක් පමණක් තියෙන දිනුම් තුලනය කිරීම අවශ්‍ය ගන්නෙ නැහැ. ඊළඟට අපි හදනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. රුපියල් 1000 වලින් මෙතන ගිණුමේ නම අර බැර අන්න ශේෂ පිරික්සුමේ සරල ආකෘතිය සංගල පිට ඔය ආදී වශයෙන් දේවල් තියෙන අපිට ඉච්චර අවශ්‍ය නැහැ. හරි. දැන් මේකදී අපි කරන්නේ අපේ ගිණුම් වල අවසාන ශේෂයන් වගුගත කරනවා. හර ශේෂයක් තිබුණොත් ඒක පළවෙනි තීරුවේ ලියනවා. බැර ශේෂයක් තිබුණොත් ඒක දෙවෙනි තීරුවේ ලියනවා. දැන් අපි බලනවා කොහෙද හර ශේෂය තියෙන්නේ කියලා. ඔයා හර ශේෂය හොයාගන්නේ ඊගේ ශේෂය තියෙන පැත්තේ. ඊගේ ශේෂය තියෙන්නේ කොහෙද? අන්න එතන තමයි අපි කියන්නේ ඒ අගේ හර ශේෂයක්ද බැර ශේෂයක්ද. දැන් මුදල් ගිරීමේ අවසාන අගේ ඊගේ ශේෂය තියෙන කොහෙද? හර පැත්තේ 808ක්. එන්න ශේෂ පිරික්සුමට ගිරීමේ නම ලියනවා මුදල් ගිරීම. හර අගයක් නේ. හර තීරුවේ ලියනවා 808ක්. ඊළඟට ප්‍රාග්ධන ගිණුම. ඒකේ තියෙන්නේ
බැරාගය. එහෙනම් ගිණුමේ නම ලියන්න ප්‍රාග්ධන ගිණුම කියන්නේ. ඒකේ බැරාගය බැර තීරුවේ ලියන්න 400. තුන්වෙනි ගිණුම විකුණුම් ගිණුම. විකුණුම් ගිණුමේ ඊගේ ශේෂය තියෙන්නේ කොහේද? ඊගේ ශේෂය තියෙන්නේ බැර පැත්තේ. 180. ලියන්න විස්තරය. විකුණුම් ගිණුම බැර පැත්තේ ලියන්න 180. ණය ගති ගිණුම. එයාගේ හර ශේෂයක් තියෙනවා 37ක්. අවසානයේ හර ශේෂයක් 37ක්. දැන් විස්තරය ලියන්න. ණය ගති හරාගේ ලියන්න 37ක් හර තියෙනවා. සේවකවට හර ශේෂයක් 20ක්. බොල් ණය හර ශේෂයක් 3000ක්. බැංකු ණය ගිණුමේ තියෙන්නේ ඊගේ ශේෂය බැර පැත්තේ. ඒක බැර ශේෂය 300. අන්තිම එක ගැණිලි. ඒක 12000ක හර ශේෂයක් තියෙනවා. ගැණිලි හරාගයක් 12ක්. දැන් බලන්න එකතුව සමාන වෙනවද කියලා. 8යි 7යි 15යි 15යි 3යි 18යි 2යි 20යි. 3යි 8යි ඔන්න. අපි හදන ශේෂ පිරික්සුමේ අවසානයේට හර ශේෂයන්ගේ එකතුව බැර ශේෂයන්ගේ එකතුව සමාන වුණා. ඇයි ඒ? අපි කොහේ හරි ගිණුමක් හර කළොත් කිසියම් වගයක් අපි හර කළොත් ඒ හා සමාන වගයක් බැර කරා. ඒ කියන්නේ ගිණුමක් හැම විටම ගිණුම් වලට හර පැත්තට බැර පැත්තට සමානව සංඛ්‍යා එකතු කරනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම හර ශේෂයන්ගේ එකතුවට බැර ශේෂයන්ගේ එකතුව යනවා අපේ ගණන අවසානයේදී සමාන වෙන්න ඕනේ. හරි. අපි යමු ප්‍රශ්න අංක 5ට. දැන් හැමෝම ප්‍රශ්න අංක 5ට යන්න මම පොඩි වෙලාවකට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. දැන් මම ප්‍රශ්න අංක 5 අපේ උත්තර කොටස් දෙකම එකවර හදනවා. ඔයාලට දුන්න පොඩි වෙලාවකදී මම කිව්වනේ සමීකරණය වගේම ලෙදෙනෙත් වාර්තා කරන්න කියලා. මම මේ දෙකම එකවර හදනවා. ඔයා මත් එක්ක උත්තරේ චෙක් කරගන්න. ප්‍රශ්න අංක 5 මුලින්ම කියනවා මුදලින් රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා. ඒක සමීකරණය වාර්තා කරනවා. සමීකරණයේදී අපි ජනවාරි 1 පෙන්වනවා ව්‍යාපාරයේ මුදල් වැඩිවීම ලක්ෂ 5ක්. ඒක වත්කම් වැඩිවීමක් ලෙස පෙන්වනවා. ඒ වගේමයි ඒක අයිතිකරුට දෙන්න තියෙන දෙයක් ලෙසත් ලියා ගන්නවා. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් දුන්නා ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේමයි ව්‍යාපාරය අනාගතයේ අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය ලෙස ප්‍රාග්ධනීය ලෙසත් ලක්ෂ 5 ලියා ගන්න. ඔන්න බලපෑම් දෙක. දැන් මේක කොහොමද ලෙජරේ ලියන්නේ? ලෙජරේ වාර්තා කරන්න මට ඕන වෙනවා ගිණුම් දෙකක්. එකක් මුදල් ගිණුම අනිත් කෙනා ප්‍රාග්ධන ගිණුම. මම ටිකක් වැඩි ඉඩක් තියාගත්ත මුදල් ගිණුමට. ලෙජරේ මම ලියනවා මේක හදන්නේ රුපියල් 1000 වලින් බව. සමීකරණෙත් පෙන්නනවා රුපියල් 1000 වලින් බව. ඒවා ලියන්න ඕන. දැන් අපිට මුදල් වත්කම වැඩි වෙනවනේ. අයිතිකරු මුදල් දුන්නම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වත්කමේ වැඩිවීම හර පැත්තේ ලියනවා. වත්කම වැඩිවීම හර කීයක්ද? ලක්ෂ 5ක්. ඒ වගේමයි අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනයේ වැඩිවීම ප්‍රාග්ධන ගිණුමේ කියනවා බැර පැත්තේ. ප්‍රාග්ධන ගිණුම කියන්නේ බැර පැත්තේ. එයි ප්‍රාග්ධන ගිණුමක වැඩිවීම බැර පැත්තේ ලියන නිසා. දිනය ලියනවා 1.1 ලක්ෂ 5ක්. දැන් මෙතන ලියනවා කවුද හර වෙන්නේ කියලා. මුදල්. මුදල් ගිණුම ලියනවා මෙයා එක බැර වෙන්නේ කවුද කියලා. ප්‍රාග්ධන. ඔන්න. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. දැන් ඔයා බලන්න ඕන වාගේ උත්තර දෙකේම පළවෙනි ගණිත සමීකරණය හරිද නම් හරියක් දාගන්න. මෙතන හරිනම් පොඩි හරියක් මෙතනටත් හරියක් දාගන්න. උත්තරේ හරියට ලියනවා. දිනේ 1.3 1.3 ණයට ගණන්. ණයට ගණන් කියලා අදහස් කරන්නේ
භාණ්ඩ තොගයක් ගන්නවා මුදල් නොගෙවා. භාණ්ඩ තොගයක් ගන්න. ඒක ව්‍යාපාරයේ තොගේ වැඩිවීමක්, තොග වත්කමේ වැඩිවීමක් ලෙස ලියනවා. එහෙනම් එන්න සමීකරණයට. දිනය ලියනවා 1.3. වැඩි වෙන ප්‍රමාණය 50. මොකද්ද වැඩි වෙන්නේ? තොග වත්කම. ඒක ගත්තේ ණයට නම් අපි ණය හිමියන්ට 50000ක් අනාගතයේ ගෙවන්න ඕන. ඒක වගකීමක්. අපට ණයට භාණ්ඩ සපයන අයට කියනවා ණය හිමියන් කියලා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා වෙළඳ ගෙවිය යුතු දෑ වශයෙන්. ණය ගතියන්ට කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ණය හිමියන්ට කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ඔයාට භාණ්ඩ තොගයක් දැන් දෙනවා, එයා තාම ඔයාගේ මුදල් අය කරලා නැහැ. එතකොට ඔයා පොරොන්දු වෙනවා ඒ සැපයුම් කරුවාට මුදල් ගෙවන්න. ඔයා පොරොන්දු වෙනවා. ඒ කියන්නේ ඔයාට බැඳීමක් ඇති වෙනවා, වගකීමක් ඇති වෙනවා සැපයුම් කරුට මුදල් ගෙවන්න. ඒක තමයි මෙතනින් පෙන්වන්නේ. දැන් ඒක ලෙජරේ වාර්තා කරනවා. භාණ්ඩ ගන්නෙ ණයට. එහෙනම් අපි මුදල් ගෙවීමක් කරේ නැහැ. අපට ලැබෙනවා ගබඩාවට භාණ්ඩ තොගයක්. භාණ්ඩ කියන වත්කම වැඩි වෙනවා. වෙළඳ භාණ්ඩ කියන වත්කම වැඩි වෙනවා. ඒ භාණ්ඩ වැඩිවීම මම පෙන්වන්නේ ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. තොග ගිණුම ආරම්භ කළොත් වැරදි. සමීකරණයේදී කියනවා තොග වත්කම වැඩි වෙනවා කියලා. ඒ වුණාට ඒක තොග වත්කම යගේ ලියන ගිණුමට අපි කියනවා මොකක්ද? ගැනුම් ගිණුම කියනවා. මේක වත්කම් ගිණුම. ඔයාගේ ආයතනයේ පවතින තොගය ගැන ඔයා වාර්තා තබා ගන්නේ ගැනුම් ගිණුමින්. පවතින තොගය වගේ භෞතිකව තියෙනවා. හැට පේන තියෙනවා තොගයක්. ඒක ඔයාගේ දේපලක්, ඔයාගේ වත්කම. මේ වත්කම් ගිණුම වැඩිවීම කොහෙද ලියන්නේ? හර. එයාගේ තොග වත්කම වැඩිවීම හර කරනවා ගැනුම් ගිණුමේ දිනේ 1.3 50,000. මේ තොගය ඔයා ගන්න ණයට. එහෙනම් වගකීමක් ඇති වෙනවා. මොන වගකීමද? ණය හිමි වගකීම. එහෙනම් මම ආරම්භ කරන්න ඕන තව ගිණුමක්. ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම. මේක වගකීම් ගිණුමක්. වගකීමක වැඩිවීම ගිණුම ලියන්නේ බැර පැත්තේ. ප්‍රාර්ථනය වගකීම් හා ආදායම් වැඩිවීම බැර. එහෙනම් බැර කරනවා දිනේ 1.3 50. ඔන්න ඩබල් එන්ට්‍රි. ගැනුම් හර වුණා, ණය හිමි බැර වුණා. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම. ණය හිමි. ණය හිමි කිරීමේ ලියනවා හර වෙන කෙනාගේ නම. ගැනුම්. ඔන්න ඩබල් එන්ට්‍රි. ණයට ගැනුම්. ගැනුම් කිරීම හර, ණය හිමි කිරීම බැර. නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ කිරීම බැර. එනවා ඉස්සරහ. 1.6. 1.6 තියෙනවා ණයට විකුණුම් රුපියල් 80000. ණයට විකුණුම්. ඒ කියන්නේ දැන් මෙතනදී ඒ විකිණීම හරහා තොගයට මොකද වෙන්නේ කියලා අපි කියන්නේ නැහැ. දැන් මෙතන දෙනවා අත්‍තරම් බලපෑම් 4ක්. තොග වත්කම අඩු වෙනවා. ඒක විකුණුම් පිරිවැයක් වශයෙන් හඳුනා ගන්නවා. ඒක මෙතෙන්ද දීලා නැහැ. කිසියම් තොගයක් විකිණීමෙන් උපයා ගන්න ආදායම කීයද? ඒක තමයි අපි කියන්නේ ණයට විකුණුම් කියන්නේ. මොකද්ද මම කිව්වේ? ගබඩාවේ තියෙන තොගයක්. අපි හිතමු මෙහෙම. ගබඩාවේ තියෙන 20000ක තොගයක්. 20000ක තොගයක් ඔයා විකුණන්නේ කීයකටද? ණයට විකුණුම් ආදායම 80000කට. 80000කට. ඔයා ගබඩාවට ගේන තොගයක්. කිසියම් නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩ ටිකක් මිලදී ගත්තා. මිලදී ගත්තේ කීයකටද? 20000කට. ඒක ඔයාට වටින්නේ 20000යි. හැබැයි ඔයා ඒක වෙළඳ පොලේ විකුණනවා කීයකටද? 80කට. දැන් මම මෙතන ණයට විකුණුම් 80යි කියලා කියන්නේ මේ විකුණුම් ආදායම ගැන විතරයි කියන්නේ. අර භාණ්ඩ තොගේ වටිනාකම ගැන නැත්තම් භාණ්ඩ තොගේ ඔයාට ලබා ගන්න කිය වියදම ගැන කියන්නේ නැහැ. එහෙනම් ඔයා සමීකරණයේ පෙන්වන්නේ විකුණුම් ආදායම පමණයි. ඔයා ලෙජරේ පෙන්වන්නේ විකුණුම් ආදායම පමණයි. ඒ විකිණීම හරහා ඔයාගේ ගබඩාවේ තොගයට මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. කොහොමද ඒක වාර්තා කරන්නේ කියලා. දැනට ඔයා හඳුනාගන්නේ විකුණුම් ආදායම පමණයි. එහෙනම් විකුණුම් ආදායම ගැන කියද්දී තොගයට වෙන බලපෑමක් තියෙනවද? නැහැ. ඔයා කියන්නේ කිසියම් තොගයක් 80000කට ණයට විකුණුවනේ. විකුණුම් ආදායමේ බලපෑම. මොකද්ද බලපෑම දෙක? ඒ පුද්ගලයා භාණ්ඩ මිලදී ගත්ත පුද්ගලයා ඔයාගේ ආයතනයට පොරොන්දු වෙනවා 80000ක් දෙන්නම් කියලා.
කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බාන ටික අරගෙන යන්නේ. එයා ඔයාට පොරොන්දු වෙනවා 80000ක් දෙන්නම් කියලා. ඒ පොරොන්දු වෙන කෙනාට අපි කියනවා කවුද? ණයගැතියෙක්. ඔයාගේ ආයතනයට බාන්න මිලදී ගැනීම හරහා මුදල් ගෙවන්න බැඳී ඉන්න අය. පොරොන්දු වූ අය ණයගැතියෙක්. නැත්නම් අපි කියන අලුතම මොකක්ද? වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ ලැබෙන්න තියෙන දෙයක්. ඒක අපිට වත්කම. එහෙනම් සමීකරණයට එනවා. සමීකරණයේ මම වත්කම් වල වැඩිවීමක් වශයෙන් ලියා ගන්නවා. දිනේ 1.6 80ක්. 80ක් වැඩි වුණා. ණයට විකුණුම් කරනවා. ඇයි මේ ණයගැතිය ඇති වුණේ? ආදායමක් උපයා ගැනීම. දැන් ණයට විකුණුම ආදායමක් හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. මොන සංකල්පයෙන්ද? උපලබ්ධි සංකල්පයෙන්. ණයට විකුණුම ආදායම හඳුනා ගන්න පුළුවන් උපලබ්ධි සංකල්පයේ අනුව. දැන් ආදායම කොහොමද මේ සමීකරණයේ පෙන්වන්නේ? ආදායම කියන්නේ අයිතිකරුවාට ලැබෙන්න ඕන දෙයක්. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරය උපයා ගන්න ආදායම් අන්තිමට භුක්ති විඳින්නේ අයිතිකරුවෝ. එහෙනම් ආදායම මම ප්‍රාග්ධනයට එකතු කරනවා. ඔන්න. ණයට විකුණුම. වත්කම් වැඩි වුණා, හිමිකම වැඩි වුණා. කොහොමද ඒක ලෙජරේ ලියන්නේ? ලෙජරේ ලියන්න මට ඕන වෙනවා ඊගිනුම් දෙකක්. එකක් ණයගැති ගිණුම. ඊගිනුම් දෙකක් මුල් කරන්න ඕන. එකක් ණයගැති ගිණුම, අනිත් කෙනා විකුණුම් ගිණුම. මම උඩ ගිණුම නම් කරනවා ණයගැති ගිණුම කියන්නේ. මේකට අපි තව නමක් කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඒක වත්කම් ගිණුම. ණයගැතිය කියන්නේ වත්කම. වත්කමක වැඩිවීම ණයගැති ගිණුම ලියන්නේ හර පැත්තේ. වත්කමක වැඩිවීම හර. එහෙනම් ණයගැති ගිණුම හර කරන්න. දිනේ 1.6 80. මේ ගිණුම නම් කරනවා විකුණුම් ගිණුම කියලා. දෙවනි බලපෑම ලියන ගිණුම. විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. මම කලින් කිව්වා. ප්‍රාග්ධනයේ වගකීම් හා ආදායම් වැඩි වුණාම ඒක අදාළ ගිණුම ලියන්නේ බැර පැත්තේ. එහෙනම් බැර කරනවා දිනේ 1.6 80. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. ණයගැති. ණයගැති ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම. විකුණුම්. ඔන්න. ණයට විකුණුම් ගිණුම කතා කරනවා. ණයගැති හර විකුණුම් බැර. 1.8 1.8 ණයගැතියන්ගෙන් ලැබෙනවා රුපියල් 60000. අන්න. මම කලින් කිව්වනේ 6 වෙනිදා ණයගැතිය පොරොන්දු වුණා කියලා. මෙයා 6 වෙනිදා ඔයාට 80000ක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. 8 වෙනිදා ඒ පොරොන්දුවෙන් කොටසක් ඉටු කරනවා. 8 වෙනිදා යා අපට මුදල් දෙනවා 60000. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් කියන ශේෂය වැඩි වෙනවා. කස්ටමර්ගෙන් වාට මුදල් ලැබෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක් වැඩි වෙනවා. ලියන සමීකරණය. දිනේ 1.8 වැඩි වෙනවා 60ක්. ණයගැතියකින් ලැබෙන දින ශේෂයට අඩු කර ගන්න ඕන නේද? ඔයාට කෙනෙක්ගෙන් ලැබෙන දින අගේ ලියාගත්ත 80ක් තියෙනවා. එයා මුදල් දුන්නම මෙයාගෙන් 60ක් අඩු කර ගන්න ඕන. මෙයා කවුද? වත්කම. ණයගැතිය කියන්නේ වත්කම. එහෙනම් ලැබෙන දින ශේෂය අඩු වෙනවා ණයගැතියගේ. එයාට ලැබෙන වත්කම් වල අඩුවීමක් ලෙස ලියා ගන්න. සමීකරණයේ මුදල් වත්කමේ වැඩිවීමක් හා ණයගැති වත්කමේ අඩුවීමක් පෙන්වනවා. රූල් දෙකක පෙන්වනවා. උඩ රූල් යට උඩේ වෙන වෙනම පෙන්වනවා. දැන් මේක අපි ලෙජරේ ලියනවා. ලෙජරේ ලියන උදේ ගිණුම් ඕන නැහැ. මුදල් වැඩිවීම මුදල් ගිණුම ලියනවා. ණයගැති වත්කමේ අඩුවීම ණයගැති ගිණුම ලියනවා. මුදල් වැඩි වෙනවනේ. මුදල් කියන්නේ වත්කමක් වැඩි වෙනවා නම් මුදල් ගිණුම හර. හර පැත්තට එනවා මුදල් ගිණුම 1.8 ලැබුව වටිනාකම 60ක්. අන්න මුදල් ගිණුම හර. මේ මුදල් ලැබුණේ ණයගැතියගෙන්. එහෙනම් ණයගැතියගෙන් ලැබෙන දින ශේෂය අඩු වෙන්න ඕන. ණයගැතිය කියන්නේ වත්කම් ගිණුමක්. වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර අඩුවීම ලියන්නේ ගිණුමේ බැර පැත්තේ. එන්න බැර පැත්තට. දිනේ 1.8 බැර කරනවා 60. මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. හර වෙන්නේ මුදල්. මුදල් ගිණුමේ ලියනවා බැර වෙන්නේ කවුද කියලා. බැර වෙන්නේ ණයගැතිය. ඔන්න මුදල් ගිණුම හර වුණා. ණයගැති ගිණුම බැර වුණා. 1.14
1.14 විකුණුම් කොමිස් ලෙස රුපියල් 10000ක් ගෙවීම. විකුණුම් කොමිස් වියදම තවත් වියදමක්. දිනේ 1.14 වියදම් වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය මම අඩු කරනවා 10000. විකුණුම් කොමිස් සලහා වියදම් වැඩි වෙනවා. ඒක ප්‍රාග්ධනය අඩු වීමක්. ඒ වගේම අපි මුදල් ගෙවුවා. එතකොට මුදල් ශේෂය අඩු වෙනවා කියද්ද 10000. ඔන්න බලපෑම් දෙක. විකුණුම් කොමිස් වශයෙන් මුදල් ගෙවුවම මුදල් ශේෂය අඩු වුණා. විකුණුම් කොමිස් කියන්නේ වියදමක්. වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වුණා. දැන් මේක ලෙජර් එළියනවා. දැන් මෙතනදී ප්‍රාග්ධනය අඩු වුණාට වියදම් ගලපන්නේ නැහැ ප්‍රාග්ධන ගිණුමට කවදාවත්. වියදම් ගලපන්නේ නැහැ ප්‍රාග්ධන ගිණුමට. වියදම් ගලපන්නේ අදාළ වියදම් ගිණුමේ. මොන වියදම් ගිණුමද? විකුණුම් කොමිස් ගිණුමේ. එහෙනම් මම ආරම්භ කරනවා තව එක ගිණුමක්. විකුණුම් කොමිස් ගිණුම. විකුණුම් කොමිස් ගිණුම. මේක වියදම් ගිණුමක් කිව්වා. ආයතනයේ වත්කම් වගේමයි වියදම් වැඩි වුණොත් වත්කම් හා වියදම් වැඩි වුණොත් ඒක අදාළ ගිණුම ලියන්නේ හර පැත්තේ. එහෙනම් මේ වියදම විකුණුම් කොමිස් ගිණුමේ හර පැත්තේ ලියනවා. දිනේ 1.14. ගෙවන ප්‍රමාණය 10000. විකුණුම් කොමිස් කියුවේ මුදලින්. එතකොට මුදල් ළඟේ අඩු වෙනවා. මුදල් ශේෂය අඩු වෙනවා. ඒක මුදල් ගිණුමේ බැල පැත්තේ. දිනේ 1.14. 10000. මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. විකුණුම් කොමිස්. විකුණුම් කොමිස් කියන්නේ ලියනවා බැර වෙන්නේ කවුද කියලා. මුදල්. ඔන්න. විකුණුම් කොමිස් කියනම හර වෙනවා මුදල් ගිණුම බැර වෙනවා. 1.20 සේවකයන්ට වැටුප් ගෙවනවා 20000. සේවකයන්ට වැටුප් එකක් වියදම. එන්න සමීකරණය. දිනේ ජනවාරි 20. 20000ක වැටුප් වියදම වැඩි වෙද්දී 20000 කින් ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ වගේම මුදලින් ගෙවුවම මුදල් ශේෂය අඩු වෙනවා. සේවකයන්ට වැටුප් කියන්නේ වියදම. ආයතනයේ වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය අඩු කළා. ඒක මුදලින් ගෙවුවම මුදල් ශේෂය වත්කම් වලින් අඩු කළා. මුදල් කියන්නේ වත්කමක් ඒක අඩු වුණා 20. දැන් මේ ගණනුව අපි ලෙජරේ ලියනවා. කොහොමද ලියන්නේ? අපි ආරම්භ කරනවා T ගිණුම් දෙකක්. sorry එකක්. එක ගිණුමක් ආරම්භ කරනවා. ඒකේ නම සේවක වැටුප් ගිණුම. සේවක වැටුප් ගිණුම. සේවක වැටුප් කියන්නේ වියදම් ගිණුමක්. කලින් කිව්වා. ආයතනයේ වත්කම් හා ආයතනයේ වියදම් වැඩි වුණාම ඒක අදාළ ගිණුමේ ලියන්නේ හර පැත්තේ. වත්කම් හා වියදම් වැඩි වීම හර. දැන් වැඩි වෙන්නේ සේවක වැටුප් කියන වියදම හර කරන්න. දිනේ 1.20. හර කරන ප්‍රමාණය 20000. ඇයි වැටුප මුදලින් ගෙවන්නේ? සේවකයා ඒක තමයි අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය. සේවකයා අපට සේවයක් දෙනවා. එයාගේ යැපීමට අපෙන් මුදල් බලාපොරොත්තු වෙනවා. එහෙනම් සේවක වැටුප් කියන්නේ අපි මුදලින් ගෙවීමක්. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම් කිරීමක වැඩි වීම හර අඩු වීම ලියනවා කියන මේ බැල පැත්තේ. දිනේ 1.20. බැල කරන්නේ 20000. මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. සේවක වැටුප් වැටුප් කිරීම ලියනවා බැල වෙන්නේ කවුද කියලා. මුදල්. වැටුප් හර මුදල් බැර වෙනවා. ඒ ජනවාරි 20. ජනවාරි 25 රුපියල් 5000ක ණයගැතියෙකු බොල් ණය ලෙස කපා හැරීම. ණයගැතියෙක්ගෙන් 5000ක් කපනවා බොල් ණය වශයෙන්. මම කලින් කිව්වා. බොල් ණය කියන්නේ වියදම. හරි. මට වැරදියමකින් සේවක වැටුප් 20ක් කියලා ලිව්වා. ඒක 25ක් කියලා හදා ගන්නවා. සේවකයන්ට වැටුප් ගෙවීම 25ක්. සමීකරණය හදාගන්න ඕන. හරි. දැන් එනවා ඊළඟ ගණනුවට. ජනවාරි 25 5000ක ණයගැතියෙක් බොල් ණය වශයෙන් කපා හැරීම. අපි දන්නවා බොල් ණය කියන්නේ වියදමක්. ණයගැතියාගෙන් අය කරගන්න බැරි ණය. ඒක වියදමක්. මම බොල් ණය ගැන ගිය සතියේ පැහැදිලි කළා.
වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට සමීකරණයේ ප්‍රාග්ධනය අඩු වෙනවා. 5000. ණයගතිය කපා හරිනවා කියන්නේ ණයගති ශේෂය අඩු වෙනවා. ණයගතිය කපා හරිනවා කියන්නේ ණයගති ශේෂය අඩු වෙනවා. ණයගති ශේෂය කියන්නේ මොකද්ද? වත්කම. වත්කම් වලින් පෙරෙනවා 5ක් අඩු වෙනවා කියලා. ණයගති වත්කම. ප්‍රාග්ධනයෙන් අඩු වෙන්නේ මොකද්ද? වියදම. දැන් වියදම් දැන් විත්ත බලපෑම ඇහුවොත් අපි කියන්නේ වියදම් වැඩි වෙනවා කියලා. වියදම් අඩු වෙන්නේ නැහැ. පොල් නැහැ කියන්නේ වියදම. වියදම බිහි වෙනවා. වියදම බිහි වෙනවා කියන්නේ වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙද්දී සමීකරණයේ කොහොමද පෙන්වන්නේ ඒක? ප්‍රාග්ධනයේ අඩුවීමක් ලෙස. වියදම් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. ආදායම් ප්‍රාග්ධනයට එකතු වෙනවා. අපි ගිය සතිය ඉගෙන ගත්තේ නැහැ. අද තමයි මේක ඉගෙන ගන්න. වියදම් හැම විටම ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. ආදායම් ප්‍රාග්ධනයට එකතු කරන්න. දැන් මේ ගණනුව මේක සිද්ධියක් නේද? ගණනුවක් කියන්නේ දෙපාර්ශ්වයක් අතර දුකමාරුන දෙයක් නෙමෙයි මේක සිද්ධියක්. නායකයෙක්ගෙන් ආය කරගන්න බැරි යගේ කපා හැරීම. ඒක ලෙජරේට ගන්න ඕන. ඒක ලෙජරේට ගන්නා විට නායකයෙක්ගෙන් වෙන බලපෑම මේ කිව්වේ පෙන්වන්නේ. නායකයෙක් කියනවා මට තියෙනවා. හැබැයි බොල් ණය කිරීමක් නැහැ. මම ආරම්භ කරනවා බොල් ණය කිරීම. ඔන්න. බොල් ණය කිරීම. මේක වියදම් කිරීමක් බව කිව්වා. වත්කම් වියදම් වැඩිවීම හර මම ඔයාලට කියසන්නේ කිව්වා ටෙවුන්ට් එකේ උඩ සුදු මාර්ජින් එක එලියා ගන්න නැත්නම් පොතේ උඩ සුදු මාර්ජින් එක එලියා ගන්න පද පහේ සමීකරණ. එතෙන්දී වත්කම් වියදම් වැඩිවීම හර එහෙනම් මම හර කරනවා දිනේ 1.25 හර කරනවා 5000 ඔන්න බොල් ණය ප්‍රමාණය. බොල් ණය වශයෙන් හඳුනාගන්නේ මුදලින් අඩුවීමක් නෙමෙයි. බොල් ණය වශයෙන් හඳුනාගන්න ණයගතියන්ගෙන් අඩුවීමක්. එහෙනම් ඒක ලියන්න ඕනේ ණයගති කිරීමෙන්. ඒක වත්කම් කිරීමක්. අඩු වෙනවා. ණයගති වත්කම අඩු වෙනවා. ඒකෙන් මේ නිලකෙන්නේ. මේ ලියුවේ බොල් ණය. මේ ලියලා තියෙන වත්කම් අඩුවීම, ණයගති වත්කම අඩුවීම. කොහොමද ලියන්නේ? වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම දිනේ බැර වෙන්න ඕන. එහෙනම් බැර කරනවා දිනේ 1.25. 5 මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. බොල් ණය. බොල් ණය කිරීම ලියනවා බැර වෙන කෙනාගේ නම. ණයගති. බොල් ණය හර ණයගති කිරීම. ඊළඟ ගණනුව අවසාන ගණනුව. මේක කරාද කියලා මම හිතනවා. කරන්නද කියලා හිතනවා. 1.30 මාසය සඳහා කාර්යාල වියදම් 40000ක් දරන ලද අතර එයින් 30000ක් ගෙවන ලද. දැන් මම පන්ති අද පටන් ගන්න විදිහ කියලා දුන්නා උපචිත පදනම ගැන. උපචිත පදනම. ඒ වගේමයි තව සංකල්පයක් තියෙනවා ගැලපුම් සංකල්පය. උපචිත පදනම අනුවත් ගැලපුම් සංකල්පය අනුවත් අපට වියදම් හඳුනා ගන්න මඟ පෙන්වීමක් කරනවා. එකම මඟ පෙන්වීම. මොකද්ද? මුදලින් ගෙවුවත් නොගෙවුවත් ඔයා දරන ලද වියදම් හඳුනා ගන්න ඕන. දැන් මම උපචිත සංකල්පයෙන් විතරක් නේ කියලා ඉන්නේ. දැන් ලබන සතියේ මම එනවා ගැලපුම් සංකල්පයට වත්කම්ෂය ගැන කියලා දෙන නිසා. දැන් ප්‍රශ්න අංක 6 තියෙනවා වත්කම්ෂය. ඒක ලබන සතියේ අපි සාකච්ඡා කරන්නේ. ඒ ෂය ගැලපිල්ල ඒ ෂය ගැන කියලා දෙද්දි මම ලබන සතියේ කියලා දෙනවා ගැලපුම් සංකල්පය ගැන. ඒකෙනුත් කියනවා ඊළඟට උපචිත පදනමෙනුත් කියනවා ආයතනය දරන ලද වියදම් මුදලින් ගෙවුවත් නොගෙවුවත් පොත්වල ලියන්න ඕන කියනවා. දරනවා කියන්නේ මොකද්ද? ඒ සේවය ලබා ගන්නවා කියන එක. දැන් අපේ ජනවාරි 30 ගණනුව බැලුවොත් මාසය සඳහා කාර්යාල වියදම් 40000ක් දරන ලද අතර. ඒ කියන්නේ දැන් ආයතනයේ දිනදා කටයුතු වෙනුවෙන් 40000ක සේවාවන් අපි ලබා ගත්තා. හිතන්න මෙහෙම අපේ සැපයුම්කරුවන්ගෙන් කෑම පැන්සල් ගත්තා. ඊළඟට ආයතනයේ වාහන වලට තෙල් ඉන්ධන මිලදී ගත්තා. ඊළඟට ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ආවා. ඒ ලැබුණු බිල් පත්වල මුළු වගේ 40000ක්. බිල් පත්වල මුළු වගේ 40000ක්. ඒ කියන්නේ අපි 40000ක වියදම් දරනවා. ඇති කරගෙන. හැබැයි ඒ වෙනුවෙන් එයාලට ගෙවලා තියෙන කීයක්ද? 30යි. දැන් මේක ගිණුම් ගත කරද්දී උපචිත පදනම ඕන. ගෙවුවත් නොගෙවුවත් මුළු වියදම හඳුනා ගන්න ඕන.
ළමයි ගෙව්වත් නොගෙව්වත් මුළු වියදම කීයද? බිල් වල එකතුව කීයද? 40ක්. ඒක තමයි වියදම වෙන්නේ. ඒ අනුව ජනවාරි 30 නේද? ජනවාරි 30 මම ප්‍රාග්ධනයෙන් අඩු කරනවා වියදමක් වශයෙන් කීයක්ද? 40000. වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වෙනවනේ. මුළු වියදම 40000 ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ප්‍රාග්ධනයෙන් 40000ක් අඩු වුණාට මුදලින් අඩු වෙන්නේ කීයද? මුදල් කියන්නේ වත්කම. මුදලින් අඩු වෙන්නේ කීයද? ගෙවූ ප්‍රමාණය පමණයි 30000. අන්න 30ක් අඩු කරලා. ළමයි තව කීයක් ගෙවන්න ඕනද? හිතන්න අපේ වාහනේ පෙට්‍රල් සෙට් එකට යවනවා 40000ක තෙල් ගහනවා. අපේ වාහන වලට 40000කට තෙල් ගහනවා. ඒ කියන්නේ නිතර වාහන එකම සෙට් එකක් කරහා තෙල් ගන්න අපි ණයට ගන්න. එයාගෙන් අපි ඉන්ධන ලබා ගත්ත 40000ක්. හැබැයි තාම මේ පෙට්‍රල් සෙට් එකට ගෙවලා තියෙන 30000ක්. එහෙනම් අපිට කීයක් ගෙවන්න ඕනද පෙට්‍රල් සෙට් එකට? 10000ක්. 40ක බාණ්ඩ ගත්තා 30යි ගෙවුවේ. තව 10ක් ගෙවන්න ඕන. ඒ ගෙවන්න තියෙන ශේෂය අපිට බැඳීම. අපි දැන් ණය වෙලා ඉන්නවා අදාළ ආයතනෙට තව 10000ක් ගෙවන්න. එහෙම ගෙවන්න තියෙන අගයට අපි කියනවා මොකද්ද? වගකීමක් තමයි. එහෙනම් වගකීම් වැඩි වෙනවා කීයකින්ද? වගකීම් අඩු වෙන්නේ නැහැ. වගකීම් වැඩි වෙනවා 10කින්. ඔන්න බලපෑම් තුනක් ආවා. මේ ගානුවේ බලපෑම් තුනක් ආවා. වත්කම් පැත්තෙන් 30ක් අඩු වුණා. මේකෙන් කියන්නේ මොකද්ද? දෙපැත්තකේ සමාන වෙනවා කියන. දැන් හැම විටම වුණා 500ක් එකතු වුණා 500ක් එකතු වුණා 50ක් එකතු වුණා 50ක් එකතු වුණා 80ක් එකතු වුණා 80ක් එකතු වුණා. එකම පැත්තේ 60ක් එකතු වුණා අඩු වුණා. දෙපැත්තෙම 10 බැගින් අඩු වුණා. දෙපැත්තෙම 25 බැගින් අඩු වුණා. දෙපැත්තෙම 5 බැගින් අඩු වුණා. හැම විටම දෙපැත්ත බැලන්ස් කරගෙන ආවා. හැම විටම සමානාගයන් දෙපැත්තටම ආවා. මෙතන හරිනේ 40ක් අඩු වෙලා 10ක් එකතු වුණා. 40ක් එකතු වෙද්දි 10ක් 40ක් අඩු වෙද්දි 10ක් එකතු වෙනවා. ප්‍රතිඵලය වෙන 30යි මේ පැත්තේ තියෙනවා. දැන් එනවා ලෙජරේ. ලෙජරේ කොහොමද මේක ලියන්නේ? මට ඕන වෙනවා ගිණුම් 3ක්. ගිණුම් තව 2ක් ඕන වෙනවා. මම දැන් මතනවා සේවක රටු ගිණුමත් බෝල්නායි ගිණුමත් මතනවා මට බෝඩ් එකේ ඉඳ ගන්නවා. ඒ වෙනුවට එතන රෝල් කරනවා තව ටී ගිණුම් 2ක්. එකක් නම් කරනවා කාර්යාල වියදම් ගිණුම. උපචිත පදනමානුව ගෙවුවත් නොගෙවුවත් වියදම හඳුනා ගන්න කිව්වනේ. දැන් මේක වියදම් ගිණුමක්. ඔයාලට මම කියවනේ වත්කම් හා වියදම් වැඩි වෙනවා නම් ඒක වියදම් ගිණුමේ ලියන්න ඕනේ කොහෙද? හර පැත්තේ. දැන් මම දිනය ජනවාරි 30 හර කරනවා කීයක්ද? මුළු වියදම 40ක්. සම්පූර්ණ වියදම 40ක් හර කරනවා. ගෙවුවත් නොගෙවුවත්. මුදලින් ගෙවුවේ කීයද? 30යි. මුදලින් ගෙවුවා මුදල් ගිණුම බැර වෙන්න ඕන. ජනවාරි 30 බැර වෙනවා කීයක්ද? 30000. 30ක් බැර වෙනවා. තව කීයක් ගෙවන්න තියෙනවද? 10ක්. ඔයා ගෙවන්න තියෙනවා. ඔයා 40000ක සේවාවක් අරගෙන 30000යි ගෙවුවේ. ඔයා තව හිඟ තියෙනවා. ඔයාට ගෙවන්න නියමිතව තියෙනවා 10ක්. ඒක ඔයාට වගකීම. ගෙවන්න තියෙන ශේෂය කියන්නේ මොකක්ද? වගකීම. මම ආරම්භ කරනවා වගකීම කියන. ගෙවිය යුතු කාර්යාල වියදම්. තව නමක් කියනවා. උපචිත කාර්යාල වියදම්. උපචිත කාර්යාල වියදම් කියනවා. මේක මොකක්ද වර්ගයක් වුත්? මේක නමක් වියදම් කියලා තියෙනවා. උපචිත කාර්යාල වියදම්. උපචිත කියන්නේ ගෙවිය යුතු වියදම් කියන්නේ. ගෙවිය යුතු පදයෙන් කියන්නේ. ගෙවිය යුතු කාර්යාල වියදම්. මේක වගකීම් ගිණුමක්. මෙයා වියදම් ගිණුමක්. කාර්යාල වියදම් කියන්නේ අනිවාර්යයෙන් මේක වියදම් ගිණුමක්. මෙයාට ආව විශේෂණ පදයක්. උපචිත ගෙවිය යුතු. මේක බැඳීමක්. වගකීමක්. වගකීම් ගිණුමක්. ඔයා දන්නවා වගකීම් ගිණුමක වැඩිවීම කොහොමද ලියන්නේ කියලා? ප්‍රාග්ධනය වගකීම් හා ආදායම් වැඩිවීම බැර. ප්‍රාග්ධනය වගකීම් හා ආදායමේ වැඩිවීම ගිණුමේ බැර.
මෙයා බැර කරන්න. දිනේ 1යි 10යි. හරි නේද? මුදල් බැර වුණා 30යි. උපචිත ගිණුම බැර වුණා 10යි. මුල් බැරවීම 40යි. නේද? මුදල් ගිණුම 30ක් බැර වුණා, මෙයා බැර වුණා 10ක්, මුළු බැර කරන ප්‍රමාණය 40ක්. ඒ හා සමානව හර වුණා. දැන් විස්තරය ලියන්න ඕන. කොහොමද විස්තරය ලියන්නේ? මුදල් බැර වුණා. කවුද හර වෙන්නේ? මුදල් ගිණුම බැර වෙන විට කවුද හර වෙන්නේ? හර වෙන්නේ කාර්යාල වියදම්. මෙතන යන කාර්යාල වියදම්. කාර්යාල වියදම්. උපචිත කාර්යාල වියදම් ගිණුම බැර වුණා. මේ 10 බැර වෙන විට මේකට අදාළව හර වෙන්නේ කවුද? හර වෙන්නේ කවුද? කාර්යාල වියදම්. එහෙනම් මෙතන විස්තර වෙනවා හර වූ කෙනාගේ නම. කාර්යාල වියදම්. කොහෙද ලිව්වේ? උපචිත ගිණුමේ උපචිත ගිණුම බැරවන විට 10ක් කවුද හර වුනේ? හර වෙන කෙනාගේ නම ලියනවා. කාර්යාල වියදම්. කාර්යාල වියදම්. කාර්යාල වියදම් ගිණුම හර වුණා. කාර්යාල වියදම් ගිණුම හර වන විට කවුද බැර වෙන්නේ? බැර වෙනවා දෙන්නේ. මුදල් බැර වුණා. උපචිත ගිණුම බැර වුණා. එහෙනම් බැර වෙන අයගේ නම ලියන්න. මෙතන ලියන්නේ බැර වෙන අයගේ නම. දෙනවා. මුදල් ඇලයිලා උපචිත කාර්යාල වියදම්. මුදල් සහ උපචිත කාර්යාල වියදම් ගිණුම බැර වුණා කියලා විස්තරයට දෙනවා. හරි. දැන් මේ ගණනත් වාට පුළුවන් තනියම තුලනය කරන්න. තුලනය කරලා ශේෂ පිටුම හදන්න. එක දෙයක් අමතක වුණා බෝඩ් එක. නැත්නම් පස්සේ මතක් වුණේ මේක ලාභය ගණනය කිරීමකට පැත්තේ නෑ නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි ඊළඟට කරන්නේ ලාභය ගණනය කරමු. මේකේ දැන් මම බෝඩ් එක වත් නිසා මම ආයෙත් මෙතන කරන්නේ නෑ. අපි ගිණුම් තුලනය කරලා ශේෂ පිටුම හදමු. දැන් මම බැල පැත්තේ වෙනස තියෙන බලන්න මුදල් ගිණුමේ 500ක් සහ 60ක් එකතුව 560යි ඊට වඩා අඩු වගේක් බැල පැත්තේ තියෙනවා. එහෙනම් වෙනස එන්නේ බැල පැත්ත. අඩු පැත්ත තමයි වෙනස එන්නේ. එහෙනම් 1 2 3 කියලා රූල් තුන පාවිච්චි කළා. 4 වෙනි රූලේ වෙනස ලියන්න ඉඳ තියලා 5 වෙනි රූලේ එකතු ලියන්න යනවා. 5 වෙනි රූලේ. එකතු ලියන්නලා වැඩි එකතුව ගන්නවා. 560. දෙපැත්තම ලියන්න 560. දැන් ඔයා 500යි 60යි එකතු වුණාම 560යි. හැබැයි මෙතන 10යි 25යි 30යි එකතු වුණාම 560ක් එන්නේ නැහැ. 560 හැදෙන්න අවශ්‍ය ඉතිරි ප්‍රමාණය ලියන්න. ඒක කරන්නේ ජනවාරි 31. ශේෂය 5ට ගෙනියන්න. ශේ භාගයේ කියලා වෙනසක් ගන්න. හාරසියන 5ක් නේද? නම 495ක්. ඒක ගත්තේ ජනවාරි 31. බලන්න 5යි 5යි 10යි බිඳු එකක් ඉතිරි. 1යි 1යි 2යි 4යි 4යි 3යි 7යි 7යි 9යි 16න් 6 එකක් ඉතිරි 1යි 4යි 5යි. ඊළඟට ජනවාරි 31 ශේපාගේ කියලා ලියුවා නම් ඒ බැල පැත්තේ පාගේ ශේෂය ලියුවේ. එන්න හර පැත්ත. හර පැත්තේ ඊළඟ දිගිය ලියනවා 2යි 1. ශේෂය ඉදිරියට ගෙන ආවා. ශේ ඊගේ 495. ශේ ඊගේ කියලා ලියනවා 495. ප්‍රාග්ධන ගිණුම ගැනුම් ගිණුම ණය ගිණුම එකාගේයි කියන තුලනය කරන්නේ නැහැ මම. ණය ගති ගිණුම තුලනය කරනවා. ණය ගති ගිණුමේ බැර පැත්තේට වෙනස එන්නේ. හර එකතුවට වඩා බැර එකතුව අඩුයි. අඩු පැත්තට වෙනස එන්නේ. එහෙනම් පළවෙනි රූල දෙවෙනි රූල පාවිච්චි කළා තුන්වෙනි රූල එකතුවට ඉරියන්දි තුන්වෙනි රූලේ වෙනස ලියන් ඉඳ තියලා හතරවෙනි රූල එකතුවට ඉරියන්දි. හතරවෙනි රූලේ දෙපැත්තම ලියනවා එකම වැඩි අගය 80. 80 ලියන්න. දැන් මේ පැත්තේ ගැටලුවක් නැහැ. 60යි 5යි 65යි හැබැයි 80 තියෙනවා. 80 හැදෙන්න ඕන ප්‍රමාණය වෙනස වශයෙන් ගන්න. 15. මේ වෙනස ගන්නේ මාසයේ අවසාන දවසේ. ජනවාරි 31. විස්තරය
ශේෂය පහළට ගෙන ගියා. ශේපාගේ. ශේපාගේ. ඒක ගත්තේ ජනවාරි 31. බැර පැත්තේ. බැර පැත්තෙන් නම් පාගේ ශේෂය හර පැත්තට එන්නේ. දිනේ ලියන්න. 2යි 1. ශේඊගේ. ශේඊගේ 15. විකුණුම් කොමිස් කාර්යාල වියදම් උපචිත කාර්යාල වියදම් තුලනය කරන්නේ නැහැ. එක සටහනක් නේ තියෙන්නේ. දැන් මම හදනවා ශේෂ පිරික්සුම්. ශේෂ පිරික්සුම්. රුපියල් 1000 වගේ. ගිණුමේ නම හර බැර කික්කේ ලියන්නේ නැහැ. මම දැන් කෙටියෙන් කරනවා. මෙහෙම ඇති විභාග ශේෂ පිරික්සුමක් හදන්න ආවොත්. ප්‍රශ්නේ ශේෂ පිරික්සුමක් හදන්න වෙන්නේ නැහැ කොහොමද ආවොත්. මුදල් ගිණුම වසානගය. ගිණුමේ නම මුදල්. ඊගේ ශේෂයේ තියෙන හර පැත්තේ කීයක්ද 495. පළවෙනි තීරුවේ තියෙන්නේ. ඊළඟ ප්‍රාග්ධන ගිණුම 500ක බැරාගය. බැර පැත්තේ. ගැලුම් ගිණුම හරාගය හර පැත්තේ ලියන්න. 50. ණය හිමි බැරාගය. एक दर तीव्र 50. ණය ගති ඊගේ ශේෂය කොටිද? ඊගේ ශේෂය හර කීයද? 15. විකුණුම් ගිණුම තියෙන්නේ 80ක බැරාගය. ඊළඟ විකුණුම් කොමිස් ගිණුම හරාගය 10යි. එක හර පිළිවෙල. ඊළඟට කාර්යාල වියදම් 40ක හරාගය. කාර්යාල වියදම් ගිණුමේ 40ක හරාගය. උපචිත කාර්යාල වියදම් ගිණුමේ බැරාගය. උපචිත කාර්යාල වියදම් බැරාගය. මම ගිණුම් දෙකක් මැකුවා. එකක් සේවක වටුප් ගිණුමනේ. සේවක වටුප් ගිණුමේ තියෙනවා 25ක හරාගය. සේවක වටුප් ගිණුම මම මැකුවා බෝඩ් එකේ. ඒකේ හරාගයක් තිබුණා 25. තව ගිණුමක් මැකුවා බොල් ණය. බොල් ණය ගිණුමේ තියෙන්න ඕන හරාගය 50. ශේෂයන් ටික එකතුව ගන්න බලන්න. 90යි 140යි 540. 5 10 15 20 දෙකක් විතර 11යි 16 17 18 20 24 දෙකක් ඉදිරි හරි නේද? අපේ ශේෂ පිරික්සමේ දෙපැත්තම එකතුව සමාන වෙනවා 640කට. ඒ කියන්නේ 6,40,000. ඔන්න. අපිට දැන් ගාන්ධනෝක දිත්ත බලපෑම සමීකරණයක දැක්වීමක්. ඒක ආකාර දෙකකින්. දැන් ගිය සතියේදී පද 5 සමීකරණය දක්වන්න ඉගෙන ගත්තා. අද පද 3 සමීකරණය දක්වන්න ඉගෙන ගත්තා. මේ අභ්‍යාස නිතර කරන්න ඕනේ. දැන් මම ගිය සතියේ කියලා දුන්න කොටස නැවත මේ සතියේ මතක් කළේ නෑ. ඇයි ඒක ඔයාට මේක මතක් කළා මම සාමාන්‍ය පන්ති කාමරේදී. පොල් එකට ගන්න නම ගිය සතියේ පාඩමෙන් කොටසක් පටන් එක්තනින් මතක් කරගෙන තමයි දෙවන දවසට පන්තියට ආරම්භය ගන්න. හැබැයි දැන් කිව්ව අවශ්‍ය නැහැ. ඔයාලට වීඩියෝ එක තියෙනවා. අනිත් එක තාම අපි ඔයාලට වීඩියෝ එක දෙන්නේ YouTube එකට. ඔයාලට පුළුවන් අඩු වියදමකින් මේ වීඩියෝ බලන්න. ඒ නිසා ලබන සතියේ පන්තියට එන්න කලින් මේ හදපු ගණන් ටික හදන්නත් ඕනේ. ඒ වගේමයි මේ වීඩියෝ එක නැවත වතාවක් බලන්න. බලලා පාඩම අවබෝධ කරගෙන ලබන සතියේ පන්තියට සහභාගී වෙන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයෝමයි.